දම් සිහනද නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු. පින්වත්නි, පොසොන් 15ක පොහොය දවස මේ මහා භද්‍ර කල්පයේ පහළ වූ ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඒ ආකාරයෙන්ම අපට මිහිඳු මහරහතන් වහන්සේගෙන් තමයි අහන්න ලැබුණේ. එදා සිට අපට මේ බුදුරජුන්ගේ ධර්මය ලෝකයේ උත්තරීතර ප්‍රඥා නිධානය ලැබුණා. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඔබ දන්නවා මේ ලෝක සත්වයාව සදාකාලිකවම සුවපත් කරනවා. මේ ලෝක සත්වයාට සසර ගැන කියා දෙනවා. සසරින් එතර වෙන ආකාරය කියා දෙනවා. මේකේ දුකක් තියෙනවා කියලා පෙන්වා දෙනවා. ඒකේ මිදෙන මාර්ගය පෙන්වා දෙනවා. හැබැයි මේ බුදුරජුන්ගේ ධර්මය ගැඹුරුයි. අවබෝධයට දුෂ්කරයි. සියුම්. ඒ නිසා තමයි මේ ජීවිතය අවබෝධ කිරීම නැමැති දෙය ලෝකයට පෙන්වා දෙන්න බුදු කෙනෙක් පහළ වෙන්න ඕනේ. ලෝකේ අනිත් ප්‍රශ්න විසඳ ගන්න බුදු කෙනෙක් පහළ වෙන්න ඕන නෑ. නමුත් මේ සසරේ ගමන් කරන ජීවිතය ඒ සසරෙන් එතර වන ආකාරයට සකස් කරලා දෙන්න බුදු කෙනෙකුගේ ඥාණය අවශ්‍යයි. අද ඔබට අහන්න ලැබෙන්නේ එවැනි ගැඹුරු දුර්ලභ දේශනාවක්. මේ දේශනාව එදා බුදුරජාණන් වහන්සේ දේශනා කරද්දී ඒ දේශනාව අහගෙන ඉවර වෙනකොට 69ක් නිකලෙස් අරහත්ත්වයට පත් වුණා. එතකොට අහගෙන ඉඳිද්දී මිනිසයන් නිවන කරා ගෙනියන්න බුදුරජාණන් වහන්සේගේ හැකියාව ආශ්චර්යයි. මේ දේශනාව තියෙන්නේ සුත්ත නිපාතේ. මේ දේශනාවේ නම ද්වයතානුපස්සනා සූත්‍රය. ද්වය කියලා කියන්නේ දෙක. එතකොට මෙතන කියන්නේ ආකාර දෙකකින් නුවණින් විමසන අයුරු. මොකද්ද මේ දේශනාවෙන් කියවෙන්නේ? ඔව්, දෙආකාරයකින් නුවණින් විමසන අයුරු. මේක හරි විචිතුරු දේශනාවක්. මේකේ හරි පුදුම දීර්ඝ විස්තරයක් තියෙනවා. ඉතින් කාල වේලා අනුව මම ඔබට මේ උතුම් දේශනාව තේරුම් කරලා දෙන්න බලන්න. මොකද්ද මේ දේශනාවේ නම? ද්වයතානුපස්සනා සූත්‍රය. දෙආකාරයකින් නුවණින් මෙනෙහි කිරීම. මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ වදාළේ සවැත් නුවර පූර්වාරාමේදී. එදා පුන් පොහොය දවසක්. පොහොය දවසේ බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා සමග එලිමහනේ වැඩ සිටියා. සඳැතිරැයේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා සමග එලිමහනේ වැඩ සිටියා. ඒ වෙලාවේ ඒ භික්ෂුන් වහන්සේලා බොහොම නිශ්ශබ්දව භාවනාවන් යෝගීව සිටියේ. එතකොට උන්වහන්සේලාගේ සිත එහෙනම් ධර්ම අවබෝධයට ඕන ආකාරයට සැකසී තිබෙන වෙලාව. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාව භික්ෂුන් වහන්සේලාට වදාළා.
මහණෙනි යම් මේ කුසල ධර්ම තියෙනවා ආර්ය ශ්‍රේෂ්ඨ වූ නීයානිකා නිවන කරා පමුණවන සම්බෝධි ගාමිනෝ අවබෝධය ඇති කරවන නිවන කරා පමුණවන අවබෝධය ඇති කරවන ඒ ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් ඔබට ඇති ප්‍රයෝජනය මොකක්ද කියලා අනිත්‍ය ඇහුවොත් මේ නිවනක් අවබෝධ කරවන ආරි සත්‍ය අවබෝධ කරා ගෙනියන මේ ධර්මයේ ඇසීමෙන් ඇති ප්‍රයෝජනය මොකක්ද කියලා ඇහුවොත් මෙහෙම උත්තර දෙන්න. ඒතර බුදුරජාන් වහන්සේ දේශනා කළේ මොකද ඒ කාලෙත් එහෙනම් මිනිස්සු ඉඳලා තියෙනවා මේ අවබෝධයක් ඇති කරන ධර්මෙන් ඇති ප්‍රයෝජනය මොකක්ද කියලා අහන. ඉතින් ඒ වගේ මිනිස්සු ඇහුවොත් මෙන්න මෙහෙම උත්තර දෙන්න කිව්වා. යාව දේව ද්වේතානං ධම්මාන යථාභූත ඥානායාති. මේ අපි මේ ධර්මය අහන්නේ දෙආකාරයක වූ ධර්මයක්. නියම විදිහට අවබෝධ කරගන්නයි. දෙආකාරයක වූ ධර්මයක් නියම විදිහට අවබෝධ කරගන්නයි අපි මේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ කියලා උත්තර දෙන්න කිව්වා. කියලා ඒ මොකද්ද මේ දෙආකාරයක ධර්මයේ? ඉදං දුක්ඛං අයං දුක්ඛ සමුදයෝති අය මේකානුපස්සන. මේක තමයි දුක. මේක තමයි දුක හට ගැනීම කියන එක අවබෝධ කිරීමේ එක ආකාරයක්. දැන් අවබෝධ කිරීමේ ආකාර කීයක් තියෙනවද? දෙආකාරයකින් අවබෝධ කරන දේ පිළිබඳ ඥානෙ ගන්න තමයි අපි මේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ. එතකොට මේ තමයි දුක, මේ තමයි දුකට හේතුව කියන එක නුවණින් විමසන්න තියෙන එක කොටසක්. අයං දුක්ඛ නිරෝධෝ අයං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපද අයං ဒ ුතියානුපස්සන. මේක තමයි දුකෙන් නිදහස් වීම, දුක්ඛ නිරෝධය. දුක්ඛ නිරෝධයට තියෙන මාර්ගය මේකයි කියලා නුවණින් මෙනෙහි කිරීම ඊළඟ කොටස. එතකොට දැන් මේ දෙකට බෙදිය මොකද්ද? චතුරාර්ය සත්‍යය. එතකොට බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය නුවණින් මෙනෙහි කරන ආකාරයක් මේ පෙන්නන්නේ. කොහොමද? දුක්ඛ නැමැති ආර්ය සත්‍ය නුවණින් මෙනෙහි කරන්නේ. මේක තමයි දුක. ඊළඟට අයං දුක්ඛ සමුදයෝ. මේ තමයි දුකේ හට ගැනීම කියලා ඒක මෙනෙහි කිරීම එක කොටසක්. අන්න ඒකට තමයි කිව්වා අපි බණ අහන්නේ. ඒ කාරණේටයි බණ අසන්නේ. ඊළඟට මේ තමයි දුක නැතිවීම, නිරුද්ධ වීම. මේ දුක්ඛ නිරුද්ධ වීමට මාර්ගයයි කියලා ඒ කාරණේ නුවණින් මෙනෙහි කරන තමයි බණ අහන්නේ. ඒත් බුදුරජාන් වහන්සේ දේශනා කරා මේ විදිහට මේ කොටස් දෙක වෙන් කරගෙන නුවණින් මෙනෙහි කළොත් අප්‍රමාදීව වීරියෙන් වෙන කිසි වැඩක් නැතුව ඒකෙම හැපිලා වාසය කළොත් ප්‍රතිඵල දෙකක් තියෙනවා කිව්වා. එක්ක මේ ජීවිතේ රහත් වෙනවා. එහෙම නැත්නම් අනාගාමී වෙනවා. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ මේ ගාථාව දේශනා කරනවා. යේ දුක්ඛං නප්ප ජානಂತಿ අතෝ දුක්ඛස්ස සම්භවං යත්තච සබ්බසෝ දුක්ඛං අසේසං උපරුජ්ජති තංච මග්ගං නජානಂತಿ දුක්ඛූපසමගාමිනං. යම් කෙනෙක් මේ දුක ගැන දන්නේ නැත්නම්, මේ දුක හට ගන්න ආකාරය දන්නේ නැත්නම්, දුක සම්පූර්ණයෙන්ම නිරුද්ධ වීම ගැන දන්නේ නැත්නම්, ඒ නිරුද්ධ වන්නා වූ මාර්ගය දන්නේ නැත්නම්, චේතෝ විමුක්ති හීනාතේ අතෝ පඤ්ඤා විමුක්තිය. ඒ පිරිස චේතෝ විමුක්තියනොත් තොරයි, ප්‍රඥා විමුක්තියනොත් තොරයි. අභබ්බාතේ අන්තකිරියා. ඒ පිරිස දුක් කෙලවර කරන්න සුදුසු නොවේ. තේවේ ಜಾති ජරූපගා. ඒගොල්ලෝ ස්ථිරවම ආයාය ඉපදීම කරා ජරාව කරා යනවා. යේච දුක්ඛං පජානಂತಿ අතෝ දුක්ඛස්ස සම්භවං. යම් කිසි කෙනෙක් මේ දුක ගැන දන්නවනම්, මේ දුකේ හට ගැනීම ගැන දන්නවනම්, යම් යත්තච සබ්බසෝ දුක්ඛං අසේසං උපරුජ්ජති. මේ දුක් සම්පූර්ණ නිරුද්ධ වෙන්නේ කොතනද කියලා දන්නවනම්, තංච මග්ගම් පජානಂತಿ දුක්ඛූපසමගාමිනං. මේ දුක සදාහටම සංසිඳන මාර්ගේ දන්නවනම් චේතෝ විමුක්ති සම්පන්නා. එයයි චේතෝ විමුක්තියෙන් යුක්තයි. අතෝ පඤ්ඤා විමුක්තිය. ඒ වගේම ප්‍රඥා විමුක්තියට යුක්තයි. බබ්බාතේ අන්ත කිරියාය. ඒ පිරිස දුක් කෙලවර කරන්න සුදුසුයි. නතේ ජාති ජරූපගා. ඒ පිරිස ඉපදින ජරාවට පත් වීමට
යන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ එතනින් අදහස් කළේ මොකද්ද? චතුරාර්ය සත්‍ය කෙනෙක් හරියට අවබෝධ කළොත් ඒකේන ආයමත් ජරා මරණ සහිත ලෝකෙට යන්නේ නැහැ. එතකොට පින්වත්නි දැන් අපි දන්නවා අපි විස්තර වශයෙන් අහලා තියෙනවා දුක නම් වූ ආර්ය සත්‍ය ගැන. එතකොට බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කළා මහණෙනි මේ දුක ආර්ය සත්‍ය බැහැර කළා කවුරු කෙනෙක් කියනවා නෑ මේ වෙන දුකක් තියෙනවා කියලා ඒක කවදාවත් ලෝකේ වෙන්නේ නෑ කියනවා. බුදුරජාණන් වහන්සේ මේ දුක ආර්ය සත්‍ය හැටියට පැනෙවුවනම් ඒකම තමයි දුක. ඊළඟට දුක හටගන්න හේතුව හැටියට බුදුරජාණන් වහන්සේ බලන්නේ කුමක්ද? ත්‍රිවිධ තෘෂ්ණාව. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. බුදුරජාණන් වහන්සේ වදාළ කවුරු කෙනෙක් කියනවා නම් මේක අතහැරලා ලෝකේ කවුරු කෙනෙක් කියනවා නම් මේ දුකට හේතුව වෙන කාරණයක් කියලා ඒක වෙන්න පුළුවන් එකක් නෙවෙයි කියලා. දුකට හේතුව තෘෂ්ණාවමයි. එතකොට මේ තෘෂ්ණාව ඉතුරු නැතු නිරුද්ධ වීම තමයි නිවන කියන්නේ. එතකොට කවුරු හරි කෙනෙක් ඒ නිවන අතහැරලා වෙන නිවනක් පණවනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා නිරුද්ධ වීමේ මාර්ගය හැටියට ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි දුකින් ඈතර වන්නා වූ මාර්ගය. මේ මාර්ගය බැහැර කළා වෙන මාර්ගයක් පණවනවා කියන එක ලෝකෙ කිසි දවසක වෙන්නේ නැහැ. මේ නිසා මේ පිළිබඳව අපිට ඉස්සෙල්ලාම කරන්න තියෙන මොකද්ද? පැහැදීමක් ඇති කරගන්න ඕනේ මෙවැනි වූ ධර්මයක් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා තියෙනවා කියලා. එතකොට පින්වත්නි මේ ධර්මයේ හරියට අවබෝධ කළොත් මොකද වෙන්නේ? මේකේ ප්‍රතිඵලෙත් කියලා තියෙනවා. මේ ජීවිතයේදී අරහත් වෙනවා. එහෙම නැත්නම් අනාගාමී වෙනවා. ඉතින් ඒ බඳු ආකාර වූ ධර්මයක් කෙරෙහි අපේ සිත අපි පහදවා ගත්තොත් අපි අග්‍ර වූ ධර්මයකට පැහැදුනා වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේකේ ලොකු විස්තරයක් තියෙනවා මේ දේශනාවේ. ඉතින් මම කාල වේලා පිටිමසාගෙන මම මේ විස්තරේ කියන්නේ. එතකොට අහන්න පුළුවන් කියනවා එතකොට ওই ක්‍රමයේ විතරද තියෙන්නේ කියලා කවුරු හරි කෙනෙක්. එතකොට උත්තර දෙන්න කියනවා නෑ මේ ක්‍රමෙ විතරක් නෙමෙයි තවත් ක්‍රම තියෙනවා. ඔන්න ඊළඟ ක්‍රමය. දැන් මේකේ තියෙන ආකාර කීයකින් විමසා බැලීමද? ආකාර දෙකකින්. යං කිංචි දුක්ඛං සම්භෝති සබ්බං උපදීපච්චයාති අය මේකානුපස්සන. මේ ලෝකේ යම් දුකක් හට ගන්නවා නම් ඒ හටගන්නේ උපදීපච්චය. කුමක් නිසාද? උපදී කියලා කියන්නේ කෙලෙස් සහිතව කර්ම රැස් කිරීම. දැන් අපි ගත්තොත් අපි දැන් සිතෙන් මෙනෙහි කරනවා යම් කිසි දෙයක්. ඒක වචනෙන් කතා කරනවා යම් කිසි දෙයක්. ඒක කයින් යම් කිසි දෙයක් ක්‍රියා කරනවා. මේ හැම දෙයකටම කෙලෙස් සම්බන්ධ වෙනවා නම් ඒතකොට එතන මොකද්ද සිද්ධ වෙන්නේ? උපදී රැස්වීම. මොකද්ද රැස් වෙන්නේ? කෙලෙස් සහිත කර්ම. කෙලෙස් රහිත කර්ම නෙවෙයි. ඒතකොට කෙලෙස් සහිත කර්ම රැස්වීම තමයි දුක හටගන්න හේතුව. උපදීනං තේව අශේෂ විරාග නිරෝධා නත්ති දුක්ඛස්ස සම්භව. එතකොට කෙලෙස් සහිත කර්ම සම්පූර්ණයෙන් නැතුව ගියොත් නත්ති දුක්ඛස්ස සම්භව. දුකේ සම්භවයක් නැහැ කියනවා. දුක හටගන්නේ නැහැ කියනවා. ඒක කියනවා කල්පනා කරන්න තියෙන දෙවෙනි ක්‍රමය. එතකොට කෙලෙස් සහිත කර්ම නිසායි කර්ම රැස් වෙන නිසායි මේ දුක හටගන්නේ කියලා මෙනෙහි කරන එක්කෙනා ඊළඟට මෙනෙහි කරන්නේ කොහොමද? කෙලෙස් සහිත කර්ම රැස් වෙන්නේ නැත්තම් දුක හටගන්නේ නැහැ නේ කියලා මෙනෙහි කරන්න කියනවා. හැබැයි ඒ විදිහට මෙනෙහි කළොත් එතකොටත් එයා එක්ක මේ ජීවිතේ අරහත් වෙනවා. එහෙම නැත්නම් අනාගාමී වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ගාථා වලින් දේශනා කරනවා උපදි නිධානා පභවಂತಿ දුක්ඛා. මේ දුක් උපදින්නේ උපදි නිසා. උපදි කිව්වේ කෙලෙස් සහිත කර්ම නිසා. ඒකේචි ලෝකස්මින් අනේක රූපා. අනේක ස්වરૂපෙන් මේ දුක ලෝකේ තියෙනවා. යෝවේ අවිද්වා උපදීන් කරෝති. මේ කෙලෙස් සහිත කර්ම කරන්නේ අවිද්‍යාව තියෙන කෙනා. ඒ කියන්නේ ආර්ය සත්‍ය අවබෝධ නොකරපු කෙනා. පුනප්පුනං දුක්ඛම පේති මන්දු. ඒ මන්ද ප්‍රඥා කෙනා. ඒ කියන්නේ නුවණ නැති කෙනා ආයයමත් දුක කරා යනවා. තස්මා පජානං උපදින්න කෛරා. ඒ නිසා මේක අවබෝධ වෙන කෙනා කෙලෙස් සහිත කර්ම කරන්නේ.
දුක්ඛස්ස ජාති පභවානුපස්සී මේ දුක හටගන්නේ ඉපදීමත් එක්කයි කියලා දන්න කෙනා කෙලෙස් සහිත කර්ම කරන්න යන්නේ නැහැ කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ එතකොට දැන් දේශනා කළා දැන් පළවෙනි එක ආර්ය සත්‍ය දෙකට බෙදලා බලන්න කිව්වා. දෙවෙනි එක මොකද්ද? උපදි නිසා දුක හට ගන්නවා, උපදි නිරුද්ධ වීමෙන් දුක නිරුද්ධ වීම. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන්ගෙන් අහනවා එතකොට අනිත් අයයි තවත් ක්‍රම තියෙනවද කියලා එතකොට කියන්න කිව්වා. තවත් ක්‍රම තියෙනවා. දැන් ඔන්න තුන්වෙනි ක්‍රමය කියා දෙනවා. යං කිංචි දුක්ඛං සම්භෝති යම් දුකක් හට ගන්නවා නම් සබ්බං අවිජ්ජාපච්චයාති. ඒ සෑම දුකක්ම හටගන්නේ අවිද්‍යාව නිසා කියලා මෙනෙහි කරන්න කියනවා ඒක ක්‍රමයක්. අවිජ්ජායත්තේව අශේෂ විරාග නිරෝධහ නත්ති දුක්ඛං සම්භව. අවිද්‍යාව ඉතුරු නැතු නිරුද්ධ වීමෙන් දුක හටගන්නේ නැතු යනවා කියලා මෙනෙහි කරන්න කියන එක දෙවෙනි ක්‍රමය කියනවා. එතකොට මෙතනදී අවිද්‍යාව කියලා අදහස් කළේ දුක්ඛේ අඥානං දුක ගැන මෙලෝ හතරක් දන්නේ. දුක්ඛ සමුදය අඥානං දුක හටගන්න හේතු වෙන කරුණු ගැන දන්නේ. දුක්ඛ නිරෝධේ අඥානං දුක නිරුද්ධ වීම කියන්නේ නිවන බව දන්නේ නැහැ. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අඥානං දුක නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බව දන්නේ නැහැ. මේ අවිද්‍යාව තමයි දුක උපද්දවන්නේ. ඒක පළවෙනි මෙනෙහි කරන විදිය. දෙවෙනි එක ඒ අවිද්‍යාව ඉතිරි නැතුව නිරුද්ධ වුණොත් අවිද්‍යාව ඉතිරි නැතුව නිරුද්ධ වෙන මොකද්ද වෙන්න ඕනේ? දුක්ඛේ ඥානං දුක ගැන අවබෝධය ඇති වෙන්න ඕනේ. දුක්ඛ සමුදය ඥානං දුක හටගන්නේ මෙහිමයි කියලා අවබෝධ වෙන්න ඕනේ. දුක්ඛ නිරෝධේ ඥානං දුක නිරුද්ධ වීම මේකයි කියලා අවබෝධ වෙන්න ඕනේ. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ඥානං දුක නිරුද්ධ වීමේ ප්‍රතිපදාව කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා අවබෝධ වෙන්න ඕනේ. එතකොට මේ ආර්ය සත්‍ය සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන වශයෙන් අවබෝධ වුණොත් අවිද්‍යාව ඉතිරි නැතුව නිරුද්ධ වෙනවා. අවිද්‍යාව ඉතිරි නැතුව නිරුද්ධ වුණොත් දුක ඉවරයි. එතකොට ඒ විදිහට කල්පනා කිරීම මේක දෙවෙනි පැත්ත කියනවා. එතකොට මේ විදිහට නුවණින් විමසුවොත් දෙආකාරයකින් එක්කයා මේ ජීවිතේ රහත් වෙනවා එක්ක අනාගාමී වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ගාථාව දාලා ජාති මරණ සංසාරං යේ වජන්ති පුනප්පුනං ඉත්ත භවඤ්ඤතා භවං අවිජ්ජායේව සාගති. මේ ලෝක සත්වයා යලි යලිත් ඉපදෙන මැරෙන සසරේ යලි යලිත් වැටෙනවා නම් මෙලෙවින් එලොවට එලෙවින් මෙලොවට යලි යලිත් යනවා නම් අවිජ්ජායේව සාගති. ඒ පාර කපන්නේ අවිද්‍යාවයි. අවිජ්ජා හයං මහා මෝහෝ අවිද්‍යාවමයි මහා මෝහය. යේනිදං සංසිතං චිරං ඒක තමයි බොහෝ කලක් තිස්සේ අපිත් එක්ක සැරිසරන්නේ. විද්‍යාගතා චයේ සත්තා නමුත් යම් කිසි සත්වයේ අවිද්‍යාව ප්‍රහාණය කළ විද්‍යාවට පැමුණුනා නම් නාගච්ඡanti පුනබ්බවං පුනර්භවයේ කරා යන්නේ නැහැ කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කිවෙනි එකද? තුන්වෙනි එක. එතකොට අහනකොට තව අයහයි කියනවා තවත් ක්‍රම තියෙනවද කියලා. එතකොට කියන්නේ කිව්වා තියෙනවායි කියලා. යං කිංචි දුක්ඛං සම්භෝති යම් කිසි දුකක් හට ගන්නවා නම් සබ්බං සංඛාර පච්චයාති. ඒ සියලු දුක් හටගන්නේ සංස්කාර නිසා කියලා නෝනේ මෙනෙහි කරන්න ඕනේ කියනවා. සංඛාරාණං තේව අශේෂ විරාග නිරෝධා. ඒ සංස්කාරයන් ඉතිරි නැතුව නිරුද්ධ වුණොත් නැති දුක්ඛං සම්භවෝ. ඒ දුකේ හටගනිල්ලක් නැහැ කියලා නෝනේ මෙනෙහි කරන්න කියනවා. එතකොට මේ සංස්කාර තියෙනවා විවිධාකාර. පුඤ්ඤාභි සංස්කාර, අපුඤ්ඤාභි සංස්කාර, ආනිඤ්ඤාභි සංස්කාර. මේ ත්‍රිවිධ සංස්කාර උපත කරා ගෙනියනවා. ඊළඟට තියෙනවා කාය සංස්කාර, වාචී සංස්කාර, චිත්ත සංස්කාර. මේ සංස්කාරත් උපත කරා පුද්ගලයෙකු ගෙනියනවා. එතකොට මේ සෑම සංස්කාරයක්ම හරියට දැක්කොත්, ඒ කියන්නේ මේ සංස්කාරයන් මේ අපේ සත්‍යයේ දුක හට ගන්න උපදිනවා කියලා ඒක එක මෙනෙහි කරන ක්‍රමයක්. සංස්කාරයන් ඉතිරි නැතුව නිරුද්ධ වීම තුලින් ආය දුක නිදහස් වෙනවා කියන එක ඊළඟ ක්‍රමය කියනවා. මේ විදිහට එයා දකිනවා නම් එයා එක්ක මේ ජීවිතේ
ආරහත් වෙනවා එහෙම නැත්නම් අනාගාමී වෙනවා. යං කිංචි දුක්ඛං සම්භෝති සබ්බං සංඛාරපත්ත්‍ය යම් දුකක් හට ගන්නවා නම් ඒ ඔක්කොම සංස්කාරපත්‍යෙන් සංඛාරාණං නිරෝධේන නත්ථි දුක්ඛ සම්භවෝ සංස්කාර නිරුද්ධ වෙලා යාමෙන් දුක නිරුද්ධ වියනවා. ඒත මාදීනවං ඤත්වා දුක්ඛං සංඛාරපත්ත්‍ය මේ දුක හටගන්නේ සංස්කාර වලින් කියලා ආදීනවේ අවබෝධ කළොත් සබ්බ සංඛාර සමතා ඒ සියලු සංස්කාර සංසිඳවලා සංඥාය උපරෝධතා සංඥාව මේ සංස්කාරයන් තුළින් සංඥාය උපරෝධතා ඒ කියන්නේ සංඥාව කියන්නේ හඳුනා ගන්නවා. දැන් අවිද්‍යාව නිසා සංඥාව තියෙන්නේ අපේ විපරීත වෙලා. විපරීත කියන්නේ කන පිට හැරිලා අපිට සංඥාව තියෙන්නේ කොහොමද? අනිත්‍ය නිට්ටය සංඥා. අනිත්‍ය උදේ අපිට පේන්නේ නිට්ටය දේ හැටියට. දුක්ඛේ සුඛ සංඥා. දුක් දේ අපිට පේන්නේ සැප වගේ. අනත්ත්‍ය අත්ත් සංඥා. අනාත්ම දේ අපිට පේන්නේ තව ස්ථිරව පවතිනා වූ දෙයක් වගේ. එතකොට අසුභේ සුභ සංඥා. අසුභ උදේ අපිට පේන්නේ සුභ වශයෙන්. මේ විපර්යාසය අපේ සංඥාව තුළ තියෙන තාක්කල් මේ අරුබුදේ තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ මේ සංඥාව හරි පැත්තට ගත්තාම ඒවන් දුක්ඛක්ඛය හෝති. එතකොට මේ දුක ක්ෂය වෙනවා කියනවා. ඒවන් ඤත්වා යථාතතං. එහෙම තමයි කියන යථාර්ථය දකින්න ඕනේ. සම්මද්දසා වේදගුණෝ සම්මදඤ්ඤාය පණ්ඩිතා. එතකොට මනාකොට ඒ දකිනවා නම් ජීවිතයේ ඇත්ත දකිනවා නම් නුවණින් යුක්තව දකිනවා නම් අභිභූය මාර සංයෝගං මාර සේනා සමග එක්වෙන රටාව මඩිනවා කියනවා. නාගච්ඡන්ති පුනබ්බවං නැවත පුනර්භවයට යන්නේ නැහැ. ඒකෝර සාමාන්‍ය මේ ලෝකයාගේ ජීවිත රටාව තුළ තියෙන මොකක්ද? මාර සේනාවත් එක්ක එකතු වෙලා යන එකක්. ඒතර මේ එකතු වෙන රටාව මර්ධනය කරනවා කියනවා එයා මේ ධර්මයේ පිහිටලා. කොහොමද මේ දුක හටගන්නේ සංස්කාර වලින්. මේ දුක නිරුද්ධ වන්නේ සංස්කාර නිරෝධයෙන් කියලා. එතකොට එයා දුකෙන් නිදහස් වෙනවා කියනවා. දැන් ඊතර කීවෙනි ක්‍රමද කිව්වේ අපි? 4. බුදුරජාණන් වහන්සේ වදාලා එතකොට අහන අය කියයි කිව්වා තවත් ක්‍රම තියනවාද කියලා. තියනවා කියන්න කිව්වා. යං කිංචි දුක්ඛං සම්භෝති සබ්බං විඥාන පච්චයාති. යම් දුකක් හට ගන්නවා නම් ඒ හැම දුකක්ම විඥානය නිසා කියලා. ඒක මෙනෙහි කරන එක ක්‍රමයක් කිව්වා. තව ක්‍රමයක් තියෙනවා කිව්වා ඊළඟ ක්‍රමේ විඥානයේ ඉතිරෙනතු නිරුද්ධ වුණොත් දුක නිරුද්ධයි කියලා. ඔබ දන්නවා මේ බුදුරජාණන් වහන්සේ විඥානය වදාලේ මොකක් හැටියටද? මායාවක් හැටියට. මේ මායාවක් වගේම මොකක්ද? ආහාරයක්. ආහාරයක් කියන්නේ මේ ජීවිත පැවැත්ම පවතින රුකුල් දෙන එකක්. දැන් අපි වතුර බොනවා, කෑම කනවා. මේක රුකුල් දෙන්නේ නැද්ද අපේ පැවැත්මට? ඒ වගේ මේ ජීවිත පැවැත්මට රුකුල් දෙනවා ඇසේ හටගන්න විඥානය, කනේ හටගන්න විඥානය, නාසයේ හටගන්න විඥානය, දිවේ හටගන්න විඥානය, කයේ හටගන්න විඥානය, මනසේ හටගන්න විඥානය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් පග්ගුණ කියන ස්වාමීන් වහන්සේ ආවුවා භාග්‍යවතුන් වහන්සේ මේ විඥානය ආහාරයක් වෙන්නේ කොහොමද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාළ විඥානයේ ආහාරයක් වෙන්නේ නැවත උපතකට. ආයමත් උපදින්න අපිට සිද්ධ වෙන්නේ මොකද්ද? මේ භවයට අනුකූලව සකස් වෙච්ච විඥානය චුත වෙන නිසානේ. එතකොට අපේ ජීවිත අවසානයේදී විඥානය නිරුද්ධ වුණොත් පිරිනවම් පානවනේ. එතකොට මේ සත්‍යය පිරිනවම් පාන්නේ නැත්තේ මොකද? ඔව් මේ භව පැවැත්මට අනුකූල සකස් වෙච්ච විඥානය චුත වෙනකොටම භවපත්‍යා ජාති. භවයේ හේතුවෙන් උපදිනවා. මොකද්ද උපදින්නේ? විඥානයේ ක්‍රියාකාරීත්වය. එතකොට ඉපදිච්ච ගමන් එතන නාම රූප තියෙනවානේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ විදිහට තමයි මේ දුක හටගන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ විඥාන ගැන උපමාවක් දේශනා කළා විඥානේ බීජයක් වගේ කිව්වා. දැන් එතකොට අපේ ඇස කන නාසය දිවකය මනස කියන මේ හයේ හටගන්න විඥානේ මොකක් වගේද? බීජයක ක්‍රියාකාරීත්වය මේකේ තියෙන්නේ. රූපය අල්ලගෙන, මිදීම අල්ලගෙන, සංඥාව අල්ලගෙන, සංස්කාර අල්ලගෙන මේ විඥානේ පෝෂණය වෙනවා. ඉතින් මේ නිසා තමයි අපිට දුකෙන් එතර වෙන්න බැරුව ඉන්නේ. ඒතර මේ විඥානේ ඉතිරි නැතුව නිරුද්ධ වෙනවා නිවන් අවබෝධ කළොත්. විඥානේ ක්‍රියාකාරීත්වය
නිරුද්ධ වෙලා යනවා. බීජය මැරිලා යනවා. එතකොට මොකද වෙන්නේ? පිරිනවම් පානනේ. ආයි ඉපදීමෙන් නිදහස් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ විදිහට මෙනෙහි කිරීම දෙවෙනි ක්‍රමය කිව්වා. ඒත මාදී නවං ඤත්වා දුක්ඛං විඥාන පච්චයා. එතකොට මේ විඥානය නිසා දුක හටගන්නවා කියලා මේ විඥානයේ ආදීනව දකින්න පුළුවන් නම් දැක්කනම් විඥානූපසමා බික්ඛු නිච්ඡාතෝ පරිනිබ්බුතෝ තෘෂ්ණා රහිත වූ විඥානයේ සංසිඳවාගත් භික්ෂුව පිරිනවම් පානවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ දැන් කියවෙන ක්‍රම දෙක කිව්වේ. පස්වෙනි ක්‍රමය. ඒ භික්ෂුන් වහන්සේලාගෙන් අහුවා. එතකොට මේ අහයි කිව්වා තව ක්‍රම තියනවාද මේ දුක අවබෝධ කරන? තව දෙආකාරයකින් මෙනෙහි කරන තව ක්‍රම තියනවාද? තියනවා කියන්න කිව්වා. යංකින්චි දුක්ඛං සම්භෝති සබ්බං පස්සපච්චය. මේ යම් දුකක් තියෙනවා නම් ඒ දුක ඒ සෑම දුකක්ම තියෙන්නේ ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් කියලා. ඒ කිව්වේ ඇහැ රූපයයි විඥානයයි එකතු වීමෙන් තමයි මේ දුක හටගන්නේ. කනයි ශබ්දයයි විඥානයයි එකතු වීමෙන් මේ දුක හටගන්නේ. නාසයයි ගඳ සුවඳයි විඥානයයි එකතු වීමෙන් දුක හටගන්නේ. දිවයි රසයයි විඥානයයි එකතු වීමෙන් දුක හටගන්නේ. කයයි පහසයි විඥානයයි එකතු වීමෙන් දුක හටගන්නේ. මනසයි අරමුණේ විඥානයයි එකතු වීමෙන් දුක හටගන්නේ කියලා මේ ස්පර්ශයෙන් දුක හටගන්නවා කියලා මෙනෙහි කිරීම එක ක්‍රමයක් කිව්වා. ඊළඟට ස්පර්ශය ඉතුරු නැතුව නිරුද්ධ වීමෙන් දුක නිරුද්ධ වෙනවා කියන කාරණේ ඊළඟ ක්‍රමයේ කිව්වා. ඒක මෙනෙහි කිරීම. දැන් අපිට තේරෙනවනේ නේද? දැන් අපි මේ ලෝක සත්‍ය යමෙක් දුකක් අනුභව කරනවා නම් ඒ සෑම දුකක්ම ස්පර්ශයෙන්. මොකද මේ ඇහි ස්පර්ශයක් හටගන්නේ නැත්නම්, කනේ ස්පර්ශයක් හටගන්නේ නැත්නම්, නාසයේ ස්පර්ශයක් හටගන්නේ නැත්නම්, දිවේ ස්පර්ශයක් හටගන්නේ නැත්නම්, කයේ ස්පර්ශයක් හටගන්නේ නැත්නම්, මනසේ ස්පර්ශයක් නැත්නම් අපි මේ මොකක්වත් දන්නවද? නැහැනේ. දුකක් කියන එකක් එහෙනම් ලෝකේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා තේසං පස්ස පරේතාලං මේ ස්පර්ශයට යට වෙලා ඉන්න සත්වයා භවසූතානුසාරිතං භවේ නැමැති සැඩපහරේ ගහගෙන යන සත්වයා කුම්මග්ග පටිපන්නානං වැරදි මාර්ගයක බැසගත්තු සත්වයා ආරා සංයෝජනක්කයෝ කෙලිස් නසනවා කියන කාරණේ බොහොම ඈත කිව්වා. ඒක ළඟ තියෙන එකක් නෙවෙයි කිව්වා. යේච පස්සම් පරිඥාය. නමුත් යම් කිසි කෙනෙක් මේ ස්පර්ශය පරිඥාය කිව්වේ පිරිසිඳ දැක්කොත්, ඒ ආකාරයෙන්ම අවබෝධ කළොත්, අඥාය උපසමේරතා ඒ අවබෝධය තුල ඇති කරන්නා වූ සංසිඳීමට යොමු වෙලා හිටියොත්, තේවේ පස්සාබි සමයා ස්පර්ශය අවබෝධ කරන ඒ අය නිච්ඡාතා පරිනිබ්බුතා තෘෂ්ණා රහිතව පිරිනිවන් පානවා. ඒ කිවෙන එකද අපි කිව්වේ 6. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා එතකොට මහණෙනි අහවි තවත් ක්‍රම තියෙනවාද කියලා. එතකොට කියන්න තව ක්‍රම තියෙනවාය. යංකින්ච දුක්ඛං සම්භෝති යම් කිසි දුකක් හට ගන්නවා නම් සබ්බං වේදනාපච්චයාති. ඒ සෑම දුකක්ම විඳීම නිසා හට ගන්නවා කියලා කියන්න කිව්වා. එතකොට ඒ කල්පනා කරන එක ක්‍රමයක් කිව්වා. මොකද යම් කිසි දුකක් තියෙනවා නම් ඒක විඳීම නිසා හට ගන්න දුකක් කියලා තේරුම් ගන්න ඕනේ කිව්වා. නෝනින් විමසන්න ඕනේ කිව්වා. ඊළඟට ඒ විඳීම ඉතිරැතු නිරුද්ධ වීමෙන් දුක නිරුද්ධ වෙලා යනවා. ඒ විදිහට ඊළඟ පැත්ත නෝනින් මෙනෙහි කරන්න ඕනේ කිව්වා. හැබැයි මේ විදිහට ඒගොල්ලෝ මෙනෙහි කළොත් එක්ක රහත් වෙනවා. එහෙම නැත්නම් අනාගාමී වෙනවා. සුඛං වා යදිවා දුක්ඛං අදුක්ඛම සුඛං සහ අජ්ජත්තං වා බහිද්ධා වා යං කිංචි අත්ථි වේදිතං සැපක් වේවා දුකක් වේවා දුක් සැප රහිත බවක් වේවා ආධ්‍යාත්ම වේවා බාහිර වේවා යම් කිසි විඳීමක් ඇද්ද ඒවං දුක්ඛන්ති ඤත්වාන මේක තමයි දුක හට ගන්න හේතුච්ච කාරණාව කියලා දැනගෙන මෝස ධම්මං මේක අර්ථ රහිත හිස් දෙයක් කියලා දැනගෙන පලෝකිතං නැසී වෙනසී යන දෙයක් කියලා දැනගෙන පුස්ස වයම් පස්සං ඒවං තත්ත විජානති
මේ ඔක්කොම මේ ස්පර්ශයේ ඇති වෙනකොට විඳීම ඇති වෙනවා. ඒ ස්පර්ශය නැති වෙනකොට විඳීම නැති වෙනවා කියලා දන්නවා නම් වේදනානම් කයා බික්ඛු වේදනාව කෙරේ තෘෂ්ණාව ක්ෂය කරගන්න භික්ෂුව තෘෂ්ණා රහිතව පිරිනිවන් පානවා. නැසෙන වෙනසෙන හිස් දෙයක් ලෙස නොවන යොදවා හැඳින මේ දුක පහස ලැබ නැසෙන හැටි දැක එහි සැබෑ තතු හොඳින් දැනගෙන විඳින හැම දෙය නිමා කරගත් සියලු තණ්හා නිවාගත් ශ්‍රමණතෙම පිරිනිවි යන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඊළඟට අහයි කිව්වා තව මොකද්ද තියෙන ක්‍රමය කියලා. තව එකක් තියෙනවා කියලා කියන්නේ කිව්වා යං කිංචි දුක්ඛං සම්භෝති යම් කිසි දුකක් මේ ලෝකේ හට ගන්නවා නම් සබ්බං තණ්හා පච්චයාති මේ ලෝකේ දුකක් හට ගන්නවා නම් ඒ දුකට හේතුව තණ්හාවයි කියලා. මේක කිව්ව මට මතක් වුණේ මේ පසුගිය දවස්වල මේ මම දැක්ක තියෙනවා අර වෙබ්සයිට් එකක දාලා ප්‍රභාකරන්ගේ මරණය ගැන එයාගේ ප්‍රකාශයක්. එයා ප්‍රකාශ කරලා තියෙනවා මේ ලෝකේ සියලුම අරගල වලට මුල තණ්හාවයි කියලා. ඉතින් ඒක උපුටා දක්වලා සුදු මහත්තයෙක් කියනවා මෙයාට මේක තීරිච්ච එක ලොකු දෙයක් කියලා. ඒ කියන්නේ සියලු අරගල වලට ලෝකේ මුල මොකද්ද? තෘෂ්ණාවමයි. ආධ්‍යාත්ම අරගලයක් වේවා. බාහිර අරගලයක් වේවා. ඒ සෑම අරගලයකටම මුල තෘෂ්ණාවයි. එතකොට මේ තෘෂ්ණාවට බුදුරජාණන් වහන්සේ විවිධාකාර නම් දාලා තිනවා. උන්වහන්සේ එක තැනක දේශනා කරනවා මේක මුහුද වගේ කියනවා. ඒ කියේ මේක කවදාවත් මුහුද කවදාවත් පිරෙන්නේ නැහැ. ඒ වගේ අපේ හිතේ තියෙන තෘෂ්ණාව කවදාවත් ඉවර වෙන්නේ විඳලා ඉවර වෙන තෘෂ්ණාවක් නෙවෙයි තියෙන්නේ. අවබෝධ කරලා නම් තෘෂ්ණාව ඉවර වෙනවා. ඒකනේ බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කරන්නේ මේ තෘෂ්ණාව වේලලා දාන්න කියනවා. තෘෂ්ණාව නැමැති ගංගාව සැඩපහර වියලා දමන්න කියනවා සතර සතිපට්ඨානෙ. එතකොට මේ තෘෂ්ණාව ප්‍රහාණය කරන මාර්ගයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට මේ මාර්ගය තුල තමයි තෘෂ්ණාව ප්‍රහාණය කරන්න පුළුවන් උනේ. ඊළඟට උන්වහන්සේ මේකේ හරි ලස්සනට දේශනා කරනවා. ඒ තෘෂ්ණාව නිරුද්ධ වීමෙන් මේ දුක නිරුද්ධ වෙනවා කියලා මෙනෙහි කිරීම මේකේ දෙවෙනි ක්‍රමයයි. තණ්හා ဒ ුතියෝ පුරිසෝ දීඝමද්දාන සංසාරං. අපි ඔක්කොම මේ සංසාරේ දීර්ඝ කාලයක් තිස්සේ මේ සැරිසරා යන්නේ තනිව නෙමෙයි කියනවා. දෙවෙනි එක්ක කියනවා. අපේ සහායකයා කවුද? තෘෂ්ණාව කියනවා. තණ්හා ဒ ුතියෝ පුරිසෝ තණ්හාව දෙවෙනි පුරුෂයා කරගෙනයි මේ සසරේ බොහෝ කාලයක් තිස්සේ යන්නේ. ඉත්ත භාවඤ්ඤතා භාවං සංසාරං නාතිවත්ති මෙලවින් පරලොවට මේ අපායෙන් ඒ අපායට මේ ලෝකෙන් ඒ ලෝකෙට සැරිසරා යන්නේ මේ සත්‍යය තෘෂ්ණාවත් සමගයි. මේක ඉක්මව යන්න පුළුවන් කමක් නැහැ කියනවා. ඒත මාදී නවඤ්ඤත්වා තණ්හා දුක්ඛස්ස සම්භවං. මේ දුකේ සම්භවය ඇති කරන්නේ දුක උපද්දවන්නේ තෘෂ්ණාව කියලා. මේ තෘෂ්ණාවේ ආදීනවය අවබෝධ කරනවා නම් වීත තන්නෝ තෘෂ්ණා රහිතව අනාදානෝ ග්‍රහණය වෙන්නේ නැතුව සතෝ බික්ඛු පරිබ්බජේ යා ඒ භික්ෂු සිහියෙන් හැසිරෙනවා කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කළා. ඊළඟට අහනවා මහණෙනි එතකොට අහයි අනිත් අය දැන් මේ කිව්වේ නේද කිව්වේ 8 වෙනි එක. අහයි කිව්වා තවත් ක්‍රම තියෙනවාද කියලා. තවත් ක්‍රම තියෙනවා කියන්න කිව්වා. යංකින්චි දුක්ඛං සම්භෝති සබ්බං උපාදාන පච්චයාති. යම් දුකක් තියෙනවා නම් හටගන්න ඒ සෑම දුකක්ව උපාදාන ප්‍රත්‍යයෙන් හටගන්නවා කියලා නුවණින් මෙනෙහි කිරීම එක ක්‍රමයක් කිව්වා. උපාදාන කියන්නේ මොකද්ද? යම් කිසි දෙයකට ග්‍රහණය වීම, යම් කිසි දෙයකට අහු වීම. යම් කිසි දෙයකට අහු වුණාට පස්සේ අපිට ඒකෙන් ගැලවෙන්න බෑ. දැන් අපි අහු වෙලා ඉන්නවා රූපෙට. එතකොට අපි රූපෙන් ගැලවෙන්න බෑ. අපි අහු වෙලා ඉන්නවා විඳීමට. එතකොට විඳීමෙන් ගැලවෙන්න බෑ. අපි අහු වෙලා ඉන්නවා සංඥාවට. එතකොට සංඥාවෙන් ගැලවෙන්නත් බෑ. අපි අහු වෙලා ඉන්නවා සංස්කාර වලට. එතකොට සංස්කාරයෙන් ගැලවෙන්න බෑ. අපි අහු වෙලා ඉන්නවා විඥාණයට. ගැලවෙන්නත් බෑ. ඒතර අහු වෙලා නම් ඉන්නේ. ගැලවෙන්න බැරි නම් අපිට තියෙන එතනම දැගලිලා නේද? එතකොට මේ උපාදානය බුදුරජාණන් වහන්සේ දේශනා කළ 4 ආකාරකින් වෙනවනේ.
ඔව් එක්ක රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයට අහු වෙනවා. අහු වුණාට පස්සේ එකකින් ගැලවෙන්න බෑ. ඒ මොකද්ද? කාම උපාදානයි. එහෙම නැත්නම් ditthi උපාදාන මොනවා හරි මතයකට අහු වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒකෙන් ගැලවෙන්නත් බෑ. ඊට පස්සේ ඔව් දැන් මිනිස්සු ගොඩාක් කාමේ නිසා ගහ ගන්නවා. කාම නිසා ගහ ගන්න නැද්ද? ගහ ගන්නවා, අඬදබර කර ගන්නවා, රණ්ඩු සරවල හදා ගන්නවා, වෛර බැඳ ගන්නවා කාමේ නිසා. දෘෂ්ටි නිසාත් කරගන්න. දැන් අපි ගත්ත ඔය බිල්ල අඩල ගහගන්නේ දෘෂ්ටි නිසා නේ. දෘෂ්ටි නිසාත් ගහ ගන්නවා. ඒතර සීලබ්බත පරාමාස නිසාත් ගහ ගන්නවා. කාමෝපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන, මාගේ ආත්මය කියලා අහු වෙලා ඉන්නවා. ඒතර මේ අහුවෙච්ච දේවල් වලට තමයි මිනිස්සු ගහගන්නේ. උපාදාන. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ උපාදාන හේතුවෙන් දුක හටගන්නවා. දුක හටගන්නව නම් උපාදාන හේතුවෙන් දුක නිරුද්ධ වෙන්නේ. උපාදාන ඉතිරි නැතුව නිරුද්ධ වීමෙන් දුක නිරුද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා උපාදාන පච්චය භවයක්. ඒ කියන්නේ උපදින්න පරිසරයක් හදලා දෙන්නේ උපාදාන. භූතෝ දුක්ඛ නිගච්ඡති. ඒ භවය තුල උපන් සත්‍ය දුක කරා යනවා. ජාතස්ස මරණං හෝති. උපන් සත්‍යයට මරණය තියෙන්නේ. ඒසෝ දුක්ඛස්ස සම්භවෝ. මෙයයි දුකේ හට ගැනීම. තස්මා උපාදානක්ඛය. ඒ නිසා උපාදාන ක්ෂය වීමෙන් සම්මදඤ්ඤාය පණ්ඩිතා නුවණින් අවබෝධ කරගන්න නැනවත්තු. ජාති khයං අභිඤ්ඤාය ඉපදීම ක්ෂේවන තන අවබෝධ කරගෙන නාගච්ඡanti පුනබ්බවං ආයයමත් ඉපදීම කරා යන්නේ නැහැ කියනවා. එහෙනම් මේකෙන් අපිට පේනවා මේ බුද්ධ දේශනාවල් දිහා බලද්දී එක දෙයක්. ඒ තමයි හැමතැනම මේ ඉපදීම තමයි දුක කියන එක නැවත නැවත ඉස්මතු කර කර දෙනවා. අපි හිතාගෙන ඉන්නේ ඉපදීම තමයි ඕනේ කියලා. සැප කියලා. දැන් මේකට හොඳ ලස්සන උත්තරයක් මේ දේශනේ අන්තිමට තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් අහනවා දැන් මේ කීවෙනි කොටසද? 9. ඊට පස්සේ තව ක්‍රම තියෙනවද කියලා අහුවොත් කියන්නේ කිව්ව තවත් ක්‍රමයක් තියෙනවා කියලා. යංකින්ච දුක්ඛං සම්භෝති සබ්බං ආරම්භ පච්චය. යම් දුකක් තියෙනවා නම් ඒක කර්ම රැස් කිරීම පටන් ගැනීම මතයි කියනවා තියෙන්නේ. ආරම්භ කිය මොකද්ද? පටන් ගැනීම. මොකක් පටන් ගැනීමද? කර්ම රැස් කිරිල්ල පටන් ගැනීම මතයි කියන මේ ඔක්කොම දුක් තියෙන්නේ. ආරම්භාණං තේව අශේෂ විරාග නිරෝධා. මේ කර්ම රැස් කිරිල්ල පටන් ගැනීම ඉතුරු නැතුව නිරුද්ධ කළොත් නැති දුක්ඛස සම්භවෝ. දුකේ සම්භවයක් නැත. ඒත මාදීනවං ඤත්වා දුක්ඛං ආරම්භපත්‍ය. මේ කර්ම රැස් කිරීම නිසායි දුක තියෙන්නේ කියලා ඒ කර්ම රැස් කිරීමේ ආදීනව දැක්කොත් සබ්බාරම්භං පටිනිස්සජ්ජේ. මේ පටන් ගන්න සෑම කර්මයක්ම අත්හැරලා දාලා අනාරම්භ විමුක්තිය කර්ම රහිත නිදහස් වෙනවනම් උච්චින්න භවතන්නස්ස මේ භව තෘෂ්ණාව මුලින් උදුරලා දානවනම් සාන්ත චිත්තස්ස බික්ඛුනෝ මේ සාන්ත සිත්තේ භික්ෂුවගේ වීත තන්නෝ තෘෂ්ණා රහිත නිසා ජාති සංසාරෝ නත්ති පස්ස පුනබ්බව ඉපදින සංසාරේ පුනර්භවයේ ඔහුට නෑ. දැන් ඒ කිවෙන එකද? 10 වෙනි එක. ඊට පස්සේ තව ක්‍රම තියෙනවද කියලා අහුවොත් කියන්නේ මේක. යං කිංච දුක්ඛං සම්භෝති සබ්බං ආහාර පච්චය. යම් දුකක් තියෙනවා නම් ඒ සෑම දුකක්ම තියෙන්නේ ආහාර ප්‍රත්‍යයෙන්. මොනවාද ආහාර? ඔව් කබලින්කාර ආහාර 1. ආහාර 4ක් තියෙනෝනේ. කබලින්කාර ආහාර 1. ස්පර්ශ ආහාරය 2. මනෝ සංචේතන ආහාරය 3. විඥාන ආහාරය 4. මේ උපන් සත්වයා සතර පැවැත්ම පිණිස රැගෙන යන්න, ඒ කියන්නේ දුක කරා රැගෙන යන්න උදව් කරන ඔය ආහාර 4. ඒ විදිහට මෙනෙහි කිරීම එකක් කිව්වා. එක ක්‍රමයක් කිව්වා. අනිත් ක්‍රමේ ආහාර නිරුද්ධ වීමෙන් දුක නිරුද්ධ වෙනවා කියලා මෙනෙහි කිරීම කිව්වා. ඒත මාදීනවං ඤත්වා මේ විදිහට ආදීනව මෙනෙහි කරලා
දුක්ඛං ආහාරපච්චය මේ දුක ආහාර ප්‍රත්‍යයෙන් කියලා සබ්බාහාරම් පරිඤ්ඤාය සියලු ආහාර පිරිසිදු අවබෝධ කරලා සබ්බාහාර අනිශ්චිතෝ සියලු ආහාරයන්ට එකතු නොවි හිටියෝ ආරෝග්‍යං සම්මදඤ්ඤාය ආසවානම් පරික්කය ආශ්‍රංක්ෂේ කොට නිවනම ආරෝග්‍ය බව දැනගෙන සංඛාය සේවී ධම්මට්ටෝ නුවණින් සලකලම ඒ ආහාර සේවනය කරන ධර්මයේ පිටපු කෙනා සංඛං නෝපේටි වේදගූති සසරින් ඈතර වෙච්ච කෙනා වෙන කිසිම උපතක් කරා යන්නේ නැහැ කියනවා. ඊළඟට දැන් කීවෙන එකද කිව්වේ 11 වෙනි එක. 11. තව ක්‍රමයක් තියෙනවද කියලා අහුවහම බුදුරජාණන් වහන්සේ උත්තර දුන්නා. අහන්නේ කියන්න කියනවා තව ක්‍රමයක් තියෙනවා. යංකින්චි දුක්ඛං සම්භෝති යම් කිසි දුකක් හට ගන්නවා නම් සබ්බං ඉංජිත පච්චය. ඉංජිත කියලා කියන්නේ මේ සෙලවීම. චලනය. ඒ සංසිඳීම නෙමෙයි අවිස්සීම. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන සාමාන්‍ය මිනිස්සයා ගැන තියෙන්නේ කොහොමද මේ මිනිස්සයා අපේක්ෂා සහිත හැමතිස්සෙම ඉන්නේ වතුරෙන් ගොඩට ගත්තු මාළුවෙක් වගේ කියනවා. හැමතිස්සෙම ඉන්නේ කොහොමද? මාළුව වතුරෙන් ගොඩට ගත්තාම ඉන්නේ පහසුවෙන්ද? නෑනේ. අමාරුවෙන් ඉන්නේ. එතකොට ඒ පහසුවට පස්සන්නේ මක් වුණාමද? වතුර දුන්නාම. ඒ වගේ අපිට අවශ්‍යතාවය ලැබෙනකන් අපි ඉන්නේ අපහසුවෙන්. එතකොට ඒක අවශ්‍යතාවය ලැබුණාම ආයි මාළුව වතුරට දාවා. ඊට පස්සේ ආයි වතුරෙන් මාළුව ඉඳලා ආයෙ උඩට එනවා. ඊට පස්සේ ආයි වතුරට දාන්න ඕනේ. මේ වගේ තමයි කියන අපිට එකක් ලැබෙනකන් අපි අපහසුයෙන් ඉන්නවා. ඊළඟ ලැබුණාන් පස්සේ ඊළඟ එක ලැබෙනකන් අපහසුයෙන් ඉන්නවා. මේකට තමයි ඉංජිත කියන්නේ. ඒ කියන්නේ අපහසුයෙන් ඉන්න එක. චලනය. මේක තමයි කියන දුක හට ගන්න හේතු වෙන්නේ. දැන් සමහර විට සමහර අම්මලා ඉන්නවා අනේ මට ආයෙමත් මරණාසන්න මොහොතේ මේ අවුරුදු ගානක එකට ළමයෙක් ඉඳලා හිතනවා ආයෙමත් අනේ මට ආයෙමත් මේ ළමයිවම දකින්න ඕනේ. අනේ මේ ළමයිව හම්බෙන්න ඕනේ. දැන් මේ ඉන්න අපහසුයෙන් ඉන්නවා දැන්. ඒක ලබා ගන්න. එතන මරණාසන්න මොහොතේ. ඒතර මේ අපහසුයට මොකද වෙන්නේ යා? සමහරට යා ඒකෙන් දුගතියට යන්න පාරක් හැදෙනවා. ඉතින් මේ වගේ අපිට හිතා ගන්න බෑ මනසේ තියෙන මේ අපහසුව අපි එක එක දේවල් කරා අරගෙන යනවා. බුදුරජාණන් වහන්සේ උදල් අන්නේ අපහසු ගතිය සම්පූර්ණයෙන්ම නැති කරලා දැම්මොත් දුකේ හට ගැනීම නැහැ කියලා. මේ අපහසු ගතිය සම්පූර්ණයෙන්ම නැති වෙච්ච පිරිස කවුද? රහතන් වහන්සේලාට කිසිම අපහසුවක් නැහැ නේ. බලන්නේ බුද්ධ කාලේ උන්වහන්සේලාගේ චරිත දිහා බඩගින්න ප්‍රශ්නයක් නෙමෙයි. පිපාසෙ ප්‍රශ්නයක් නෙමෙයි. අවුව ප්‍රශ්නයක් නෙමෙයි. වැස්ස ප්‍රශ්න ඒ කිසි දෙයක් ඒ තමන්ගේ ජීවිතේට අපහසුයක් නෙමෙයි. කල්පනා කරන්න අනේ මම අද වැළඳුවේ නැහැ හෙට හම්බ වෙයි දන්නේ නැහැ. ඊයේ රෑ හරියට නිින්දක් නැහැ හෙටවත් නිදා ගන්න පුළුවන් වෙයි දන්නේ නැහැ. මේ වගේ හරි කෑමක් නැහැ. දවස් ගානකින් නැහැ වෙන්නේ. අය නාන හම්බ වෙයි. මෙහෙම කල්පනාවක් නැහැ. අපහසුයක් නැහැ. දැන් බලන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල පුද්ගලයන් නිකලෙස් වුණාම කොච්චර සංසිඳීමක් ඇද්ද? අපිට ඡායා මාත්‍රකින්වත් ඒක තේරුම් ගන්න විදියක් නැහැ. කොච්චර සංසිඳීමක් ඇද්ද? අර ඒක තැනක තියෙනවනේ මේ සමහර අවස්ථාවල තියෙනවා මේ සමහර ස්වාමීන් වහන්සේලා අර ධම්මපදයේ තියෙන මොද කතා මේ අර චූලකාල මහා කාල කියලා දෙන්නේ පැවිදි වුණා. පැවිදි වුණාට පස්සේ දැන් චූලකාල පැවිදි වෙලා ඉතින් කොහේ ඉතින් හිටියා වලදලා. හැබැයි මහා කාල ස්වාමීන් වහන්සේ මහන්සි වෙලා ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රගුණ කළ නිකලෙස් වුණා. ඉතින් මේගොල්ලෝ පැවිදි වුණේ ගෙදරින් කැමැත්තෙන් නෙවෙයි. ඊට පස්සේ ඔන්න චූලකාල ස්වාමීන් වහන්සේ චාරිකාව වඩිද්දී මොකද උනේ හිතුණා ගෙදරට යන්න. චාරිකාව වැඩියා. වඩනකොට ඔන්න ගෙදරට ආරංචි වුණා. ගෙදරට කිව්වන්න උඹලගේ මේ ස්වාමීවරු ඕන දැන් සිවුරු දාගෙන ඕන් චාරිකාව යනවා කියලා. එහෙනම් අපි ආරාධනා කරමුකෝ ගෙදෙට්ට. ඔන්න ඒතකොට පැරණි බිරිඳ ගිල ආරාධනා කළා ස්වාමීනි හෙට දානෙට වඩින්න කිව්වා. ගියා. දානේ වැළඳුවා. වන්දන පිටත් වෙන එහෙනම් උපාසිකාව යන් අපි පිටත් වෙනවා. යයිවිලි බෑ කිව්වා. කියලා සරම දුන්නා අතට. මේන් කිව්ව සරම මෙච්චර කල් අපි ඔහෙව අල්ලගන්න බැරුව හිටියේ. ඔහෙට වෙච්ච දෙයක් හොයාගන්න බැරුව හිටියා. දැන් බෑ කිව්වා. ඒව්වා. දැන් හිතේ තිබුණ නැත්තම් ඇවිස්සෙන ගතියක් එයාව රඳවන්න බෑ. ඊට පස්සේ ඒ උපාසිකාවරු මොකද කළේ? සිවුර ඇදලා පැත්තකට දාවා. දැන් ඉතින් මේක ඇඳ ගන්න. ඉතින් ආයෙ ගෙදර වැඩ පටන් ගත්තා. ඊට පස්සේ ඒක ආරංචි වුණා අයියාගේ නෝනට. මහා කාල.
අපි එක්කෙනාවත් ගෙන්න ගන්න ඕනේ. ඒතර ආරංචි හිටපු මහකාල ස්වාමීන් වහන්සේට ආරංචි වුණා මල්ලි ගෙදර ගියා වෙච්ච දෙයක් නැහැ කියලා. ඊට පස්සේ මහකාල ස්වාමීන් වහන්සේ මේ ගමට පිඬිසිඟා වැඩි වුණ ආරංචි වුණා අන්න ඇවිල්ලා ඉනවා කිව්වා. ගමේ පිඬ පාති වඩිනවා කිව්වා. ආරාධනා කළා වඩින්න කියලා. ඉතින් ගෙදරට වැඩියා. ආර වගේම දානේ පූජා කළා කිව්වා දැන් වඩින්න ලෑස්ති වෙනවා. හා ඒව කොහෙද කිව්වා දැක්කද කිව්වා මල්ලි දැන් අපි ගත්තා. ඔය හිටත් ඕක තමයි කිව්වා. කියලා තරම් ලෑස්ති කර ගන්නකොට ස්වාමීන් වහන්සේට මොකද වුනේ? බලන් ඉඳිද්දි උඩට වැඩියා. වහලේ උඩින්ම ගියා. එතකොට මේ හැලහැප්පිලි නැති ඇවිසිච්ච නැති ශරීරෙට අර මාළුවෙක් වගේ නෑ. දැන් අපිට මේකෙන් පේනවා එතකොට අර ස්වාමීන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට යන්න බැරි වෙච්ච එක නිසා අර මානසික තත්ත්වෙ එහෙමම තිබුණා. ඒකෙන් තමයි අහුවුනේ. ඒකට කියන්නේ ඉංජිත. ඉංජිත කියන්නේ ඇවිස්සීම. හිතේ ඇවිස්සෙන එක. අර එක තැනක තියෙනුනේ ඒක ඒ වගේ තරුණයෙක් පැවිදි වුණා. ඒ ළඟදී බැඳපු අලුත. ඒතර බිරිඳට භවයක් හම්බ වෙන්න හිටියා. පුතෙක් ලැබුණා. ඒ බිරිඳට දැන් භික්ෂුන් වහන්සේලා පෙන්වන්න බෑ. දකින්නලාට බයිනවා මේ උදවිය තමයි මගේ ස්වාමියාව දැහැගත්තේ. කොහොම හරි මේ ස්වාමීන් වහන්සේ අරහත්ත්වයටපත් වුණා. පත් වෙලා ගමේ චාරිකාවේ වැඩියා. වඩනකට ගම්මු කිව්වා අන්න උඹේ ස්වාමියා ඇවිල්ලා ඉන්නවා කිව්වා. එතකොට මේ ස්වාමීන් වහන්සේ බිරිඳ මොකද කළේ? ළමයා පොඩි පුංචි ළමයා වඩාගෙන ගියා. හරි මම දැන් ළමයා පෙන්නලා එක්කන් යනවා කියලා. දැන් මේ ස්වාමීන් වහන්සේ දාහනේ වළඳලා ගහක්කට විවේකයෙන් හිටියා. එන්නකට බිරිඳ ආවා. ළමයාට අරගෙන. ඇවිල්ලා ස්වාමීන් වහන්සේ ඉස්සරහා ළමයාව අතෑරියා. බිම අතෑරියා මේන් තමුසේගේ ළමයා කියලා. මේ ස්වාමීන් වහන්සේ ඇස්සෑර බැලුවා. බලද්දි මේ පොඩි දරුවේ අඬනවා. අර බිරිඳ මොකද කළේ? හැංගිලා බලන් හිට දැන් හිතේ මෙයා වඩා ගනි. ඇයි ඉතින් ඇවිසිල්ලා නැහැ නේ දැන්. මොකද නැහැ සංසිඳිලා ඉන්නේ. මේ ස්වාමීන් වහන්සේ බැලුවා ළමෙක් අඬනවා. ඇස් වහගත්තා. ඒ බලාපොරොත්තු වුණා මේ හිත නිකන් උණු වෙලා යයි කියලා. ඊට පස්සේ බලන් හිටිය ඇස් අරින්නෙම නැහැ. ඊට පස්සේ ළමයා අරගෙන කිසි හිතක් පොක් නැති කෙනෙක් කියලා ළමයා අරගෙන ගියා. ඉතින් බුදුරජාණන් වහන්සේ දිවසින් මේක දැක්කා. උන්වහන්සේට නම තිබ්බා සංගාම ජිත් යුද්ධේ දිනු කෙනා කියලා. තේර ගාතාවලක් තියෙනවා මං හිතන්නේ උන්වහන්සේගේ. එතකොට මේ ඇවිසිල්ල සංසිඳීම දුකේ සංසිඳීමයි. ඊට පස්සේ තව ක්‍රම තියෙනවද කියලා ඇහුවා. දැන් ඒ කිවින ක්‍රමද කිව්වේ අපි 12 නේ. තියෙනවා කිව්වා. නිශ්චිතස්ස චලිතං හෝති අය මේ කානුපස්සන. යම් කිසි දෙයක් අල්ලගෙන ඒක ඇසුරු කර කර හිටියොත් එතන දුක කම්පාව තියෙන්නේ. අනිශ්චිතෝ න චලති. යම් කිසියකට ඇලිලා නැත්තම් අල්ලගෙන නැත්තම් එතන කිසි කම්පාවක් නැහැ කිව්වා. අනිශ්චිතෝ න චලති. නිශ්චිතෝච උපාදියං. මේ එකකවත් අල්ලගෙන නැත්තම් එතන කම්පනයක් නැහැ. නිශ්චිතෝච උපාදියං. මේ අල්ලාගෙන සිටීමෙන් තමයි ඒකට අහු වෙන්නේ. ඉත්ත භාවඤ්ඤතා භාවං සංසාරණ ආදිවත්ති. එතකොට ඒ අල්ලගෙන ඉන්න එක්කෙනා ඒකට අහු වෙන නිසා එයාට මේ ඉපදෙන මැරෙන ලෝකයෙන් නිදහස් වෙන්න බෑ කියනවා. මේක තේරුම් ගත්ත එක්කෙනා මේ අල්ලා ගැනීම අහුවීම මහා භයක් හැටියට සලකලා ඒක අතාරිනවා කියනවා. එහෙම අතාරලා කියනවා භික්ෂු සිහියෙන් වාසය කරන්නේ. ඒතර ඒ කියවෙන එකද? 13. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා තව ක්‍රම තියනවද කියලා හොත් කියන්නේ කිව්වා. තවත් ක්‍රම තියෙනවා. රූපේහි භික්කවේ ආරුප්පා සන්තතරාති අයමේකානුපස්සන. තව ක්‍රමයක් තියෙනවා කිව්වා. දැන් බලන්න ඉහළ ක්‍රමයක් කියනවා. රූපේහි භික්කවේ ආරුප්පා සන්තතරාති. මහණෙනි මේ රූප ධානයේ ඉක්මවා ගියපු අරූප ධානයේ වඩාත් සාන්තයි ප්‍රණීතයි කියලා නුවණින් මෙනෙහි කිරීම ඒක ක්‍රමයක් කිව්වා. ඊළඟ ක්‍රමේ අරූපේහි නිරෝධෝ සන්දතරෝධ. අරූප ධානයේ ඉක්මවා ගිහිලා නිරෝධ සමාපත්තියටපත් වීම තමයි වඩාත්ම සාන්ත කියලා මෙනෙහි කිරීම ඊළඟ ක්‍රමය කිව්වා. එතකොට එහෙම මෙනෙහි කරන කෙනා මොකද කරන්නේ? රූපත් අතහරිනවා, අරූපත් අතහැරලා නිවන කරා ගිහිල්ලා සසරෙන් ඈතර වෙනවා. තව ක්‍රම තියෙනවද කියලා අහනකට කියන්න කිව්වා. තවත් ක්‍රම තියෙනවා. දැන් කිව්වේ කියන ක්‍රමෙද? 14.
යං කිංච භික්කවේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස බ්‍රහ්මකස්ස ශ්‍රමණ බ්‍රාහමණියා පජාය සදේ මනුස්සාය ඉදං සච්ඡන්ති උපනිජ්ජායත. මහණෙනි මේ ලෝකේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාව තුළ හඬක් නගනවා ලෝක සත්‍යය මේකයි ඇත්ත කියලා. එතකොට මේකයි ඇත්ත කියලා ලෝක සත්‍යය කියන්නේ මොකක් ගැනද? මේ පැවැත්මට යන්නයි. තාද මාරියාණං ඒතම් මුසාති යථා භූතං සම්මප්පඤ්ඤා සුදිත්ත. නමුත් ආර්යයන් ඒ ලෝකේ දකින්න පැත්ත දකින්නේ ඒක බොරුවක් කියලා. එතකොට දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකයා දකින්නේ යමක් ඇත්තයි කියලාද? එතකොට ආර්යයන් වහන්සේලා දකින්නේ ඒක බොරුවයි කියලා. ඒක තමයි දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකයා දකිනවා මේ ලෝකේ තියෙනවා කියලා ආත්මය කියලා එකක්. සත්‍ය වූ දෙයක් තියෙනවා කියලා ඒගොල්ලෝ කතා වෙනවා. නමුත් ආර්යයන් වහන්සේලා කතා වෙන්නේ ඒක මොකක් කියලාද? ආත්මය කියලා එකක් නෑ, ඒක බොරුවක් කියලා. එතකොට ඒක එක් මෙනෙහි කර ඊළඟ ක්‍රමයේ කියනවා. ඊළඟට දැන් ආර්යයන් වහන්සේලා කියනවා නම් ලෝකේ අනාත්මයි කියලා. දෙවියන් බමුණු මරුන් සහිත ලෝකේ කියනවලු ඒක බොරුවක් කියලා. තේරුණාද කියපේක? එතකොට ලෝකේ දෙවියන් බමුණු සහිත මරුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙවිමිනිස් ප්‍රජාව යමකට බොරුවක් කියනවාද? ඒකට ආර්යයන් වහන්සේලා කියන්නේ ඇත්ත කියලා. මේක හරි ලස්සන කියනවා. අනත්තනි අත්තමාණින් පස්ස ලෝකං සදේවකං අනාත්ම වූ දෙය ආත්මයයි හිතාගෙන ඉන්න දෙවියන් සහිත ලෝකයා බලන්න. ඒකයි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්න අමාරු. ඇයි හේතුව? ලෝකේ කල්පනා කරන පිළිවෙලට වෙනස් වූ දෙයක්. ඒ නිසා තමයි මේ සසරින් ඈතර වෙනවා නිවන කරා යනවා කියන ඒවට සාමාන්‍ය ලෝකයා අහන්න අකමැති, බයයි. සාමාන්‍ය ලෝකයා අකමැති, මරිච්ච අය අකමැති අහන්න බයයි. මොකද හේතුව? අනේ දැන් මෙයා නිවන් දැක්කොත් අපිට ආයේ මෙයා දකින්න ලැබෙන්නේ නැහැ. මේ වගේ දෘෂ්ටි වලට එනවා මේ අසත්‍ය තුල ඉන්නකොට. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා නිමිත්තං නාම රූපස්මි. මේගොල්ලෝ මේ මමයේ මාගේ ආත්මය කියලා බැහැගෙන ඉන්නේ මොකේද? නාම රූපේ. නාම රූපේ බැහැගෙන ඉන්නවා. ඉදං සච්ඡන්ති මඤ්ඤති. ඒගොල්ලෝ හිතාගෙන ඉනවා ඒක තමයි. ඒ කියන්නේ නාම රූපේ තුල මමයේ මගේ ආත්මය කියලා හිතාගෙන ඉන්න දේ ඇත්තයි කියලා තමයි ඒගොල්ලෝ කල්පනා කරන්නේ. නමුත් ඒගොල්ලන්ට හිතා ගන්න බෑ. නුවණින් මෙනෙහි කරන්නේ නැහැ කියනවා. යේනහි මඤ්ඤන්ති තතෝ නං මුත්‍යඤ්ඤතා. යම් විදිහකින් හිතාගෙන ඉන්නවද ඊට හාස්පසින් වෙනස් එකක් සිද්ධ වෙන්නේ. ඒක හිතාගෙන ඉන්න දේ නෙමෙයි සිද්ධ වෙන්නේ. නමුත් ඒගොල්ලෝ ඒක තේරුම් ගන්නෑ. කංහි තස්ස මුසා හොಂತಿ මෝස ධම්මන්හි ඉතරං. නමුත් ඒක තම හිතාගෙන හිටපු දේ බොරුවක් නැසී ගිය දෙයක් වෙනස් වෙන දෙයක් රැවටින දෙයක් කියලා තේරුම් ගන්නෑ කියනවා. අමෝස ධම්මන් නිබ්බාන නිර්වාණය කියන එක එහෙම රැවටෙන දෙයක් නෙවෙයි. තදරියා පච්චතෝ විදුං නුවණැති ආර්යයන් වහන්සේලා ඒක සත්‍ය වශයෙන් දැක්කා. තේවේ සත්‍යාභි සමයා ඒ සත්‍ය අවබෝධ කිරීම නිසා නිච්ඡාදා පරිනිබ්බුතාති තෘෂ්ණා රහිතව පිරිනුවම් පෑවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ දැන් කියවෙන එකද කිව්වේ? ඊළඟ එක තමයි බුදුරජාණන් වහන්සේ වදාලා මේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝකයා හිතනවා මෙය සැපයි කියලා. යමක් හිතනවාද මේක සැපයි කියලා? දැන් සාමාන්‍ය ලෝකයා හිතන්නේ ඉපදීම දුකයි කියලා සැපයි කියලාද? සැපයි කියලා නේ හිතන්නේ. සාමාන්‍ය ලෝකයා හිතන්නේ ඉපදීම සැපයි කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ආර්යයන් වහන්සේලා හිතන්නේ ඒක ඉපදීම දුකයි කියලා. එතකොට මේ සැපයි කියලා ලෝක සත්‍යය හිතීම යමක් වේද? එය දුකයි කියලා හිතලා නුවණින් විමසා අවබෝධ කිරීම එක කොටසක්. ඊළඟට ලෝක සත්‍යය දිව්‍යයන් බඹ මරුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝක සත්‍යය ඉදන් දුක්ඛන්ති උපනිජ්ජායිත. මේක දුකයි කියලා ලෝක සත්‍යය කියනවා නම් ඒ කියන්නේ මොකක් ගැනද? නිවනටයි.
ලෝක සත්‍ය නිවන ගැන කියන්නේ අනේ මට නම් දැම්ම නිවන් දකින්න ඕනේ නැහැ. එහෙම කියනයි නැද්ද? ඊළඟ ඒ මොකද ඒක දකින්නේ මොකක් හැටියටද? දුකක් හැටියට දකින්නේ. භයානක දෙයක් හැටියට දකින්නේ. එතකොට ඒතං අරියාණ තදමරියාණං ඒතං සුඛන්තේ මේ නිවන අවබෝධ වීම තමයි සැපය කියලා කල්පනා කිරීම ඒක අංශයක් කියනවා. එහෙම කල්පනා කිරීම තුල තමයි කියනවා එයා මේකෙන් ඈතර වෙන්නේ. මේක තියෙනවා මේ ලෝක සත්‍ය හිතන විදිය. රූපා සද්දා රසා ගන්ධා පස්සා ධම්මාච කේවලා ඉත්තා කන්තා මනාපාච යාවතත්ථීති උච්චති. රූප ශබ්ද රස සුවඳද සිරුරට ලැබෙන පහසද සිතේනගෙන සිටිවිලි සහ සියලුම දේ මෙලොවේ සොඳුරුය ඒ මනහර වේ ඒ කෙරෙහිම සිත ඇලවේ. ඒ කියන්නේ මේ ලෝක සත්‍යය මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු කියනවා ලෝක සත්‍යයට තේරෙන්නේ මොකක් වගේද? ප්‍රියමනාප මනහර දෙයක් වගේ. ඒ කෙරෙහි මෙයාගේ සිත ඇලවෙනවා. එතකොට මේ නිසා ඒගොල්ලෝ මේක සම්මත කරගෙන ඉන්නවා ලෝකේ සැපයි කියලා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු ලෝකේ සම්මත කරගෙන ඉන්නවා සැපයි කියලා. ඒවා නිරුද්ධ වෙනවා නම් යම් තැනක යක්ෂචේවේ නිරුද්ධಂತಿ තන්තේ සං දුක්ඛ සම්මතං. ඒගොල්ලෝ ඒක සම්මත කරගෙන ඉන්නවා දුකයි කියලා. සුඛන්ති දිඨමාරියේහි සක්කායස්සු පරෝදනං. මේ සැපයි කියලා හිතාගෙන මේ ලෝක සත්‍යය ඉන්නේ සක්කාය දෘෂ්ටිය නිසා. නමුත් මේ සියල්ලේ නැති තැන තමයි ආර්යයන් වහන්සේලා සැපයි කියලා කිව්වේ. එතකොට පච්චනීක මිදං හෝති සබ්බ ලෝකේන පස්සතං. ඒක මේ ලෝකේ දකින ක්‍රමයට වඩා ප්‍රතිවිරුද්ධ දෙයක් කියනවා. ප්‍රත්‍යනීක කියන්නේ ප්‍රතිවිරුද්ධ. ලෝකයා දකින ක්‍රමයට වඩා ප්‍රතිවිරුද්ධ දෙයක් කියනවා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් පෙන්වා දෙන්නේ. යම් පරේ සුඛතෝ ආහු අන්නය කියේ දෙමිනිස් ලෝකයා සැපයි කියලා යමක් කිව්වද තදරියා ආහු දුක්ඛතෝ ආර්යයන් වහන්සේලා කියන්නේ දුක වශයෙන්. යම් පරේ දුක්ඛතෝ ආහු මේ අන්‍යයන් දුකයි කියලා යමක් කිව්වද තදරියා සුඛතෝ විදුං. එතකොට ආර්යයන් වහන්සේලා ආબોධ කරගන්නේ සැපක් හැටියටයි. යස්ස ධම්මං දුරාජානං සම්පමුල්හෙච්ච අවිද්දසු නියුතානං තමෝ හෝති අන්ධකාරෝ අපස්සතං. පස්ස ධම්මං දුරාජානං මේ ධර්මයේ දුරාජානං අවබෝධ කරගන්න දුෂ්කරයි. සම්පමුල්හෙච්ච අවිද්දසු මේ අවිද්‍යාවෙන් යුතු කෙනා සම්පූර්ණයෙන් මුලා වෙලා ඉන්නේ. මේ ධර්මයේ ඒ නිසා යාට තේරෙන්නේ නැහැ කියනවා. නියුතානං තමෝ හෝති. එතකොට මේ අවිද්‍යාවෙන් වැහිලා තියෙන එකට එතන තියෙන්නේ මොකද්ද? තමෝ කිව්වේ අන්ධකාරය. අන්ධකාරෝ අපස්සතං. ඒතර අඳුරින් ඉන්න කෙනාට පේන්නේ නැහැ. ඒක තේරුම් ගන්න අරගෙන මේ ධර්මයේ දකින්න කියනවා. අපහසුයෙන් දැකගත යුතු සිරිසදහම් හඳුනගනිව්. අවිදි අඳුර යුතු හැමදෙන මේ ගැන හැමදා රැවටිති. අවිදු අඳුර තිබෙන කෙනා කිසිවක් දැකගත නොහැකිව ඝනබුල් අඳුරෙහි ඉන්නේ. සතංච විවටං හෝති ආලෝකෝ පස්සතාමිව. දැන් ආලෝකය තිබුණොත් තමයි ඇස්සට කෙනෙකුට යමක් පේන්නේ. එතකොට ඒ වගේ මේ එතකොට ඇස්සට කෙනා වගේ තමයි නුවණ තියෙන එක්කෙනා. ආලෝකයේ වගේ තමයි යාට ලැබෙන ධර්මය. එතකොට ඇස්සට කෙනාට ධර්මයේ ලැබුණොත් යාට ආලෝකය ලැබුණා වගේ ඒ සත්පුරුෂයා විතරක් ඒක දකිනවා. සන්තිකේන විජානಂತಿ මග්ගා ධම්මස්ස අකෝවිදා. මේ ධර්මයෙන් තේරුම් ගන්න බැරි අදක්ෂ අය ළඟ හිටියත් එයා දකින්නේ නැහැ කියනවා. ධර්මයේ ළඟ තිබුණත් ඒ ධර්මයේ දකින්නේ නැහැ කියනවා. භවරාග පරේතේහි භවසෝතානුසාරිහි. භවරාගයට ඉපදෙන්න තියෙන ආසාවට පැටලිලා ඒකට යටත් වෙලා ඉන්න. භවසෝතානුසාරිහි සසර සැඩපහරේ ගසාගෙන යන මාර දෙය්‍යානුපන්නේහි මාර්යාගේ ග්‍රහණයට අහු වෙලා ඉන්න අයට නායන් ධම්මෝ සුසම්බුදෝ මේ ධර්මය අවබෝධ කිරීම ලේසි එකක් නෙවෙයි. කෝණු අඤ්ඤත්‍ර මාරියේහි පදං සම්බුද්ධ මරහති.
යම් පදං සම්මදඤ්ඤායේ පරිනිබ්බන්ති අනාසවා යම් නිර්වාණයක් අවබෝධ කරලා ආශ්‍රව රහිත පිරිනිවන් පානවා නම් ඒ නිවන ගැන අරහත් සම්බුදුරජාණන් වහන්සේ හැර වෙන කවුද දන්නේ කියලා. මේ දේශනාව කරලා ඉවර වෙනකොට ඒ භික්ෂුන් වහන්සේලා 69ක් අරහත්ත්වයටපත් වුණා. එතකොට මේකේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා කරුණු රාශියක් නේ. චතුරාර්ය සත්‍ය දෙකට බෙදා විග්‍රහ කිරීම. ඊළඟට උපදී කෙලෙස් සහිත කර්ම සහ කෙලෙස් සහිත කර්ම නැතිවීම. ඊළඟට අවිද්‍යාව. ඊළඟට සංස්කාර. ඊළඟට විඥානය. ඊළඟට ස්පර්ශය. වේදනාව. තණ්හාව. උපාදාන. ඊළඟට ආරම්භ පටන්ගත් කර්ම. ආහාර. කෙලෙස් චලනය. ඊළඟට ඇසුරු කිරීම, නිශ්චය කිරීම. ඊළඟට රූප අරූප බව. ඊළඟට ලෝකී සත්‍ය බරුව ගැන, දුක සැප ගැන ලෝකී තියෙන අදහස්. මේ කරුණු 16ක් බුදුරජාණන් වහන්සේ මේ ද්වේතානුපස්සනා සූත්‍රයේ දේශනා කළා. ඒතර මේකෙන් දැන් බලන්න එතකොට මේ කරුණු 16 නිකන් නිර්වාණ ගාමිනී මාර්ගයට යන්න තියෙන තොඩු පොළවල් 16ක් වගේ. එතකොට මේ බුද්ධ දේශනාවේ බුදුරජාණන් වහන්සේට මග හැරිච්ච කරුණක් නැහැ. ඇත්තටම උන්වහන්සේ මෙතන කරුණු රාශියක් පෙන්වා දීලා තියෙනවා. මේ හැම එකකින්ම උන්වහන්සේ මහන්සි අරන් තියෙන්නේ කුමක් පෙන්වන්නද? මෙතන දුකක් තියෙනවා. මේ දුකෙන් එතර වීමක් තියෙනවා. එතකොට දැන් අපි මේ ධර්මය අහන්නේ උන්වහන්සේ පිරිනවම් පාලා ඒ ශාසනයත් ඒ උන්වහන්සේ උපන් රටෙන් අතුරුදහන් වෙලා නැත්තරම නැති වෙලා ගියපු යුගයක. අපේ ප්‍රඥාව ඊතරම් සියුම් නොවෙන්න පුළුවන්. අපේ සිහිය ඊතරම් බලවත් නොවෙන්න පුළුවන්. අපේ වීරිය ඊතරම් ප්‍රබල නොවෙන්න පුළුවන්. නමුත් අපට පුළුවන්කම තියෙන්න ඕනේ මේ අනුසාරයෙන් තේරුම් ගන්න මෙවැනි ධර්මයක් මේ ලෝකේ ඇසු යුගයක් තිබුණා. අපි මෙවැනි ධර්මයක් කතා කළේ නැත්නම් අපේ ජීවිත කාලෙදිවත් මේවා බුදුරජාණන් වහන්සේ මෙවැනි ධර්මයක් දේශනා කළා කියලා අහන්න ලැබෙන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනා ඇසුරින් තමයි අපි තේරුම් ගන්නේ ඒ බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම අරහත් සම්මා සම්බුද්ධයි විද්‍යාචරණ සම්පන්නයි ආදි වශයෙන් මේ බුදු ගුණ හඳුනා ගන්න පුළුවන් වෙන්නේ මේ දේශනා ඇසුරින්. වෙන අපිට කිසිම ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ කවුදයි කියලා හඳුනා ගන්න වෙන කිසිම ක්‍රමයක් නැහැ. මොකද හේතුව උන්වහන්සේ දේශනා කළා උන්වහන්සේව දකින්න නම් මොකමද දකින්න ඕනේ කිව්වේ? ධර්මයේ. උන්වහන්සේ වදාළ ධර්මයේ දකින්න කිව්වා. උන්වහන්සේ කවුදයි කියලා හඳුනා ගන්න පුළුවන් වෙන්නේ ඒ කෙනාට කිව්වා. එතකොට අපිට ධර්මයේ දකින්න ධර්මයේ තේරුම් ගන්න බාධක කරුණු ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා. ඒ දෙකෙන් පළවෙනි එක තමයි ධර්මයේ කියන කෙනාට එක්ක ඇලීම එක්ක ගැටීම. ඒ කියන්නේ ධර්මයේ දැන් අපි ගත්තොත් ධර්මයේ කියනෝනේ කවුරුත් නේ. අපි කියනකොට ධර්මයේ අපි ධර්මයේ ගන්නෙ නැතුව ධර්මයේ කියන කෙනාව අල්ලන්න ගියොත් ඒකට අහුවෙන ධර්මයේද? ඒ කියන්නේ කෙනෙකුට අපි කියමු කෙනෙකුට කෙනෙක් පාරක් පෙන්නනවා. මෙහෙම ඇඟිල්ල දික් කළා. පාරක් පෙන්නකට අනේ ඇඟිල්ල කියලා කෙනෙක් ඇඟිල්ල ඇල්ලුවොත් මොකද වෙන්නේ? අර ඇඟිල්ලෙන් පෙන්වන දිශාව දකින්නවද යා? එතකොට පළවෙනි බාධකය කියන කෙනාට ඇලීම. එතකොට ඒ බාධකේ නැති වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? කිවිය මොකද්ද කියලා තේරුම් ගැනීම. මේක තමයි බුද්ධ කාලේ මිනිස්යන්ගේ තිබිච්ච දක්ෂතාවය. බුද්ධ කාලේ හිටියේ මිනිස්යන්ගේ තිබිච්ච ප්‍රධාන දක්ෂතාවය මොකද්ද? කියන කෙනාට ඇලුනේ නැහැ. එක්ක කියන කෙනාට ගැටුනේ නැහැ. බහුතරය. මොකද්ද උනේ? කියපු දේ තේරුම් ගැනීම. දැන් උදාහරණයක් මම කියන්නම් ඔබට මාගන්දියා. එතකොට මාගන්දියාව සරසාගෙන මාගන්දී බමුණ මාගන්දී කියන අර ගෑන් ළමයි සරසාගෙන බුදුරජාන් වහන්සේ ළඟට ගිහින් කිව්වා මොකද්ද? මේ දෝනිට ගැලපෙන කෙනෙක් හොයා හිටියා. අපිට අදයි මේ සුදුස්ස හම්බ වුණේ අපි ඕන තරම් ධනෙ තියෙනවා. ඒ වෙලෙ පදිංචි වෙන්න කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ මාගන්දියාගේ මව්පිය දෙන අඬ දාලා මෙහෙ එන්න කියලා වෙන ධර්මයක් කිව්වද? නෑ. අම්මා තාත්තා හිටියේ දූ හිටියා. තුන් දිනාටම කිව්වේ මොකද්ද? එකම දේ.
කියපු දේ තේරුම් ගන්න සමත් වුණා අම්මා තාත්තා දෙන්නා. කියපු දේ ඇහුවේ නැතුව කියපු කෙනාට ගැටුණාද? දැක්කද වෙනස? එතකොට මේ ගැටිච්ච නිසා මොකද වුනේ? ඒ ගැටීම අල්ලගෙන යා බොහෝ පෞරස් කර කර ගිහිල්ලා නිරෙන් නැවතුණා. අර කියපු කෙනා දිහා බලන්නේ නැතුව කියපු දේ අල්ලගත්තු කෙනා නිවන කරා ගියා. අනාගාමී වුණා. එහෙමනම් මේ ධර්මයේ අවබෝධ කරගන්න තියෙන බාධකයක් තමයි කියන කෙනාට ඇලීම ගැටීම. එතකොට මොකද වෙන්නේ? එක්ක ඇලෙනවා කියන කෙනාට, ඊට පස්සේ කියන කෙනාට එල්ල කියන කෙනාව වඳින්න පුදන්න සලකන්න පටන් ගත්තාම එතකොට එතන තියෙනවද ධර්මයේ සැලකීම? ධර්මයේ සැලකීම නැතුව යනවා. ධර්මයේ සැලකීම නැතුව ගියාට පස්සේ එයා සලකන්නේ කාටද? කියන කෙනාට. කියන කෙනාට සලකන්න කියලා කියන කෙනාගේ අතින් වචනයක් මිස්සුනොත් මොකද වෙන්නේ? ධර්මය අල්ලලා නැහැ නේ. කියන කෙනාවත් අතාරිනවා. අතහැරින්නේ ධර්මයයි. හරියට මේක මිනිස්සුන්ට වෙනවා. අර කියපු දේවල් ලෙහෙමම අමතක වෙනවා. ධර්මය අමතක වෙනවා. ඒ මොකද හේතුව? යා ධර්මයේ නෙමෙයි ඇල්ලුවේ. ධර්මය දැක්කේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ දකින්න කොහොමද දකින්න ඕනේ? ධර්මයේ දකින්න කෙනා ඒ ධර්මයේ තේරුම් ගන්න මහන්සි ගනිද්දියාට ඇති වෙනවා කියපු කෙනා කෙරෙහි කෙලෙහි ගුණ. එතන තමයි බිම්බ. අනේ මේ අසවල් කෙනා අපිට මේ ධර්මය කියලා දුන්නා. මේ ධර්මය පැහැදිලි කළා. තේරුම් කරලා දුන්නා. ඒ නිසා අපි මේ ධර්මයේ අද දන්නේ කියලා කෘතගුණ පිළිටනවා. අන්න ඒක තමයි ධර්මයේ අවබෝධ වීමේ සලකුණ. ධර්මයේ අවබෝධ වීමේ සලකුණ කොහොමද? කෘතගුණ පිළිටීම. යම් කිසි කෙනෙකුගෙන් ධර්මයේ ඇසුවා නම් අසවල් කෙනාගෙන් මේ ධර්මයේ අපේ ශිෂ්‍යලාම ආහන්න පටන් ගත්තේ කියලා කෘතගුණ පිළිටීම. එතකොට එතනින් එයා පළවෙනි අනතුරෙන් බේරුණා. ධර්මය අවබෝධ කරන්න බාධක ඊළඟ අනතුර තමා අනතුරු බවට පත් වෙන්නේ කොහොමද? ඕනේ දැන් අපි කියමු කියන කෙනාට යා අහුවෙන්නේ නැතුව ධර්මය ගන්න පටන් ගත්තා. ධර්මය ඉගෙන ගන්නකොට යාට මාන්නයක් ඇති වෙනවා. මම දැන් ධර්මය දන්නවා. මට දැන් ධර්මය තේරෙනවා. මට දැන් ධර්මය වැටහෙනවා. දැන් මට කවුරුවත් ඕනේ නැහැ. දැන් මට මේක කරගෙන යන්න පුළුවන්. ඒ මාන්නය ආපු ගමන් යා හිතනවා දැන් මම ධර්මය කියන්න ඕනේ. දැන් මම ධර්මය කියන්න ඕනේ කියලා එනකොට ඒ මාන්නෙත් එක්ක යා දන්නේ නැහැ. යා ධර්මයේ කියන්නේ තමාව ඉස්මතු කරගන්නයි. ධර්මයේ අත්තරින දෙවණි එක. එයා ධර්මය කියන්නේ කුමකටද? තමාව ඉස්මතු කර ගැනීමේ ආසාවෙන්. තමාගේ ප්‍රතිරූපේ ගොඩනැගීමේ ආසාවෙන් ධර්මය කියනවා. තමාගේ ප්‍රතිරූපේ ගොඩනැගීමේ ආසාවෙන් ධර්මය කියනකොට එයා සන්තෝෂ වෙනවා තමාගේ ප්‍රතිරූපෙට ලැබෙන සත්කාර සම්මාන වලට. ඊට පස්සේ මොකද වෙන්නේ? එයා තුල තියෙනවා නම් ධර්මයේ කියන්න මුල් වෙච්ච කරුණා මෛත්‍රිය නැති වෙලා යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? එයා ධර්මයේ කියාගෙන යනකොට ඒ ප්‍රසිද්ධ වෙන්න පාරවල් හොයාගෙන යනවා. ධර්මයාගෙන් ගිලිහිලා යනවා. එක්ක එයා වාද විවාද වල පැටලෙනවා. ධර්මයේ ගිලිහිලා යනවා. එතකොට එකක් තමයි ධර්මයේ කියන කෙනා සමග ඇලීම හෝ ගැටීම පළවෙනි කාරණේ. ධර්මය අහිමි වෙන්න. දෙවෙනි කාරණේ ධර්මයේ හොයාගෙන යන එක්කෙනා විශේෂ කෙනෙක් බවට පත් වෙන හදන එක. දැන් අපි ගත්තොත් ඔන්න ධර්මයේ හොයාගෙන එනවා කෙනෙක්. ඔන්නේ ධර්මයේ ටික ටික ඉගෙන ගන්නවා. එයා කියනවා. එයා පිරිසක් සංවිධානය කරනවා. පිරිසක් එක්ක ධර්ම මාර්ගේ යන්න පෙළඹෙනවා. දැන් එයා දන්නේම නැතුව ප්‍රධානියෙක් වුණේ නැද්ද? වුණා. ඒක තමයි යාගේ අරුබුදේ ඊට පස්සේ. ඊට පස්සේ කලක් යනකොට එයා අතහැරලා අත්වැරිය යුතු දේ මොකද්ද? ධර්මය. ඒ හේතුව එයා එකක්වත් කළේ ධර්මය අවබෝධ කරගන්න ඕනේ, ධර්මයේ සලකන්න ඕනේ කියලා නෙමෙයි. එහෙනම් ශාසනයේ පැවැත්ම තියෙන්නේ එක්තරා දෙයකට ගෞරව සම්මාන දක්වන තා කුමක්ද? ධර්මයට. ධර්මයට යම්තා ගෞරව සම්මාන දක්වයිද? ධර්මයට යම්තා ප්‍රශංසා කරයිද? ඊටෙක් සසුන බබලයි. යම් දවසක ධර්මයේ යටපත් වෙලා පුද්ගලික චරිත උදිසා අරගලට යෙදෙයිද? එදා ධර්මයේ යටපත් වෙවි. එතකොට බලන්න මේ දුෂ්කර කොච්චර සියුම් විදිහටද මේ ධර්මය කරා අපිට යන්න. ඒකයි මේ ධර්මය අවබෝධ කරන්න අමාරු. ඇයි? ධර්මයට ඉස්සර වෙලා අපිට එන්නේ මොනවද?
ඔව් දැන් පොල් ගෙඩියක් ගත්තොත් පොල් කිරි වලට ඉස්සරලා අපිට හම්බ වෙන්නේ මොනවද? පොල් ලෙලිනේ. නැද්ද? පොල් ලෙලි හම්බ වෙලා, පොල් කටු හම්බ වෙලා, අන්තිමට දැන් පොල් කිරි හම්බ වෙන්නේ. ඒක ධර්මයේ කර යන්න හදනකොට ඉස්සෙල්ලාම අපිට හම්බ වෙන්නේ අර බාහිරව පේන දේවල් ටික. එහෙම නැද්ද? එතකොට ධර්මයේ කරා යන්න මිනිස්යාට තියෙන්න ඕනේ ධර්මයම අල්ලන්න පුළුවන් කුසලතාවය. ධර්මයම අල්ලන්න පුළුවන් කුසලතාවයේ යම් දවසක ඇති වුණොත් එදාට යා ඒ ධර්මයේ කොටස්කාරයක් වෙනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ ඒ කාලේ ධර්මයේ දේශනා කරද්දී ධර්මයේම අල්ලන්න දක්ෂ අය හරියට හිටියා. දැන් අපි ගත්තොත් ඒක තැනක වක්කලී ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ආවා. බුදුරජාණන් වහන්සේ වක්කලී ස්වාමීන් වහන්සේ බැහැ දකින්න ගියා. වක්කලී හාමුදුරුවෝ කිව්වා අනේ මට තියෙනවා විශාල හිත වේදනාවක්. මොකද්ද? බුදුරජාණන් වහන්සේව දැක ගන්න නෑ. දකින්න නෑ කිව්වා. එතකොට උන්වහන්සේ තමන්ගේ කය හැඳින්වුවේ කොහොමද? කින්තේ වක්කලී ඉවිනා පූති කායන දිත්තේන. මේ කුණු ඇඟ දිහා ඔබ බලලා ඔබ මොනවද හොයන්නේ? ආයි මොකක්ද අපිට කතා කරන්න තියෙන්නේ? මේ කුණු ශරීරයක් දිහා බලන්න ආස කළා ඔබ මොනවද හොයන්නේ? ඊළඟට බුදුරජාණන් වහන්සේ මොකක්ද දේශනා කළේ? ධම්මං පස්සන්තෝ වක්කලී මම් පස්සති. වක්කලී යම් කිසි කෙනෙක් ධර්මයේ දැක්කොත් එයා තමයි මාව දකින්නේ. ධම්මං පස්සතෝ වක්කලී මම් පස්සති. ඒතර ධර්මයේ දැක්කොත් මාව දකිනවා. මාව දැක්කොත් එයා ධර්මයේ දකිනවා. එහෙනම් ඊතරදී බුදුරජාණන් වහන්සේ ඉස්මතු කළේ කුමක්ද? ධර්මයයි. එහෙනම් මේ ධර්මයේ ඉස්මතු වෙන තාක් මේ ලෝකයේ තුල බුදු සසුන බබලනවා. ධර්මයටපත් වෙලා පුද්ගල චරිතය ඉස්මතු වෙනොත් එදාට පුද්ගල චරිත වලට තියෙන ආයුෂ සීමිතයි. පුද්ගල චරිත අකාලිකයිද? නෑ නේ. ඒපස්සිකයිද? සම්දිත්තිකයිද? නෑ. එතකොට පුද්ගලික චරිතවල මේ ලක්ෂණ මොකොත් නෑ. ඒ ලක්ෂණ තියෙන මොකේද? ධර්මයේ. එතකොට ධර්මයට බාධක කරුණු අපි තේරුම් ගන්න ඕනි. මොකද හේතුව ඕනම දෙයක් සම්බන්ධයෙන් බාධක කරුණු තේරුම් ගත්තොත් තමයි අපිට මේ බාධක කරුණු වලින් මග හැරෙන්න පුළුවන්. බාධක කරුණු තේරුම් ගත්තේ නැත්නම් ඒ බාධක කරුණු තුළට මෙයා යනවා. බාධක කරුණු මග හැරෙන්න බැරුව යනවා. ඒ නිසා අර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දැන් අපි ගත්තොත් මේ සාරිපුත්තු මහරහතන් වහන්සේ ඉස්ලාම ධර්මයේ දැක්කේ කාගෙන් ධර්මය අහලාද? අස්සජී මහරහතන් වහන්සේගෙන් ධර්මය අහලා. ඊට පස්සේ සාරිපුත්තු මහරහතන් අනේ මට අස්සජී හාමුදුරු දකින්න ඕන කීකේ පස්සෙන් ගියාද? නෑ. හැබැයි හැමදාම නිදාගන්න ඉස්සර වෙලා උන්වහන්සේ දිවසින් බලනවා අස්සජී මහරහතන් වහන්සේ වැඩ ඉන්නේ කොයි දිශාවේද කියලා. බලලා ඒ දිශාවට වැඳලා සැතපෙනවා. එතකොට මේ භික්ෂුන් වහන්සේලා අතර කසකුසුවක් ගියා ධර්මයේ දැකපු නැති මේ සරියුත් ස්වාමීන් වහන්සේ බ්‍රාහ්මණ පවුලකින් ආපු කෙනෙක් තවමත් බමුණු සිරිත් කරනවා අය කියලා. දිශා වැඳීම. ඒ දිශාවට හිස දමා සැතපීම. බුදුරජාණන් වහන්සේටම ගිහිල්ලා ප්‍රකාශ කළා. උන්වහන්සේ වදාලා හොඳයි එහෙනම් එන්න කියන බලන්න අහන්න. ඉතින් සාරිපුත්ත මහ රහතන් වහන්සේ වැඩියා. සාරිපුත්ත හැබැයිද මේ ඔබ දිශාව දිනවා කියන්නේ තාම අර බමුණු සිරිත්. කො ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට යම් දවසක දහම් මැස පහල කරන්න උපකාර කළාද අස්සජී මහරහතන් වහන්සේ මම උන්වහන්සේ වැඩ සිටින දිශාවටයි වඳින්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ එහෙම ප්‍රකාශ කරනකොට බුදුරජාණන් වහන්සේ සාදුකාර දීලා කිව්වා සාදු සාදු සාරිපුත්ත ඔබ සත්පුරුෂයෙක් සත්පුරුෂයන් කෙලෙහි ගුණ දන්නවා. කතඤ්ඤු කතවේදේහි සාරිපුත්ත තුවන්හි සාරිපුත්ත සත්පුරුෂෝ. සාරිපුත්ත ඔබ සත්පුරුෂයෙක් ඔබ කෘතගුණ කෙලෙහි ගුණ දාන්නවා. එතකොට බලන්න මේ කෙලෙහි ගුණය මොකද්ද? ධර්මයේ පෙන්වා දීම. ඒ ධර්මය අහු වුණා. එතකොට මේ නිසා ඒ ධර්මය අහුනේ මොකද? අර පුද්ගලික චරිතයට අල්ලගත්තේ නෑ. ධර්මය අල්ලගත්ත නිසා කෙලෙහි ගුණ පිහිටියේ. Taman හොව දක්වන්න ගියේ නෑ. ධර්මය අවබෝධ කළා. ඉවර වුණා ප්‍රශ්නේ. එතකොට බලන්න මේ ධර්මයේ වර්තමාන මිනිස්සයා මෙන්න මේ දෙපැත්තේ අහුවෙලා ඉන්නේ. වර්තමාන මිනිස්සයාට ධර්මය අවබෝධ කරගන්න ආශීර්වාද ඒකයි. එක්ක පුද්ගලික චරිත වදී වැඳ පිටුම් කරන චරිත හොය දුවනවා. එතකොටත් ධර්මය අහුවෙන්නේ
නෑ. මොකද වැඳුම් පුදුම් කරන චරිත හොයනකොට ඒ චරිතවල තියෙන ප්‍රසිද්ධිය, හඬ, රූපේ, සම්මාන ඒ ඔක්කොම මේ චරිත වටා තියෙනවනේ යම් කිසි චරිතවලනේ. ඒකට ඒව තමයි පුද්ගලයා හඹාගෙන යන්නේ. එතකොට යා ධර්මය අල්ලන්නේ නෑ. ඊළඟට ධර්මය ඉගෙන ගන්න එක්කෙනා වෙන්නේ කාටද? තමාට. ඒ තමයි ධර්මයේ තුලින් Taman ටික ටික ධර්මයේ කියනකොට අනුන්ට Taman දන්නේම නැතුව Taman විශේෂ කෙනෙක් වගේ Tamanට හිතෙනවා. එතන තමයි ඊළඟ ප්‍රශ්න. අපි ඒකට කියන ඊගෝ එක කියලා. ඒක තමයි ඊළඟ ප්‍රශ්නේ. එතකොට ඒ ප්‍රශ්න දෙකට අහුවෙන්නේ නැත්නම් පුද්ගලෙක් එයා ධර්මයේ දකින්න පුළුවන් සුදුසුකම් තියෙන කෙනෙක්. ඉතින් මම දන්නේ මේ සුදුසුකම අපි අතර කාට තියෙනවද කියලා. ඉතින් අපි තේරුම් ගන්න ඕනේ මේ සුදුසුකම අපේ ජීවිතේ අපි ඇති කරගත්තොත් මම මේ කියපු දේ අතිශයින්ම වැදගත් එකක්. ඒ කිව්වේ මේ ධර්මය හොයාගෙන යන කෙනෙකුට ප්‍රධාන වශයෙන්ම තියෙන බාධක දෙක. ආර ධර්මය අල්ලගන්න යන එක්කිනා ධර්මය ඉගෙන ගන්න එක්කිනාට මාන්නේ ආවොත් එයා මුරණ්ඩු වෙනවා. ඊට පස්සේ එයා අන්තිමට තමන්ගේ දෙයක් කියාගෙන යනවා. එයා කියාගෙන යාවි මම මෙහෙම ධර්මයෙන් මෙනෙහි කළා. මම මේ ධර්මයේ සීකර කර හිටියා. මට මෙහෙම අවබෝධ වුණා. සලකපුවා මට. මමත් දැන් විශේෂ කෙනෙක්. අන්න වැරදුනා. ඒ තමන් හුවා දක්වගත්ත තමන්ව නමුත් එතන හුවා දක්වන්න තිබේ තමව නෙමෙයි. ධර්මයයි. එතකොට ධර්මයේම ඉස්මතු කිරීම තමයි ධර්මයටම සත්කාර සම්මාන. දැන් බුදුරජාණන් වහන්සේ දැන් සමහරව ඒකට කල්පනා කරනවා මේම. ධර්මයෙන් කියන්න කල්පනා කරනවා සමාජ තත්ත්ව ගන්න. එතකොට සමහරව ඉන්නවා ඔය ධර්මයේ පොඩ්ඩක් පාඩම් ඉන්න අය. ඒගොල්ලෝ කැමති නෑ තව කෙනෙක් ධර්මයේ කියනවට. ඒගොල්ලෝ මොකද කරන්නේ ඇතනදී ප්‍රශ්න දානවා. ඔයාවම කිව්වට ඕක මෙහෙමනේ තියෙන්නේ. ආරමනේ තියෙන්නේ කියලා. එතකොට හටගන්නේ මොකද්ද? ආරවුලක්, වාදයක්. වාදයක් හටගත්තු ගමන් එතන ධර්මයේ බැහැර වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන වාදී පිණිස ධර්මයේ ඉගෙන ගත්තොත් ඒක මොකක් වගේද? සර්පයාගේ නැට්ටින් ඇල්ලුවා වගේ කියන වලිගෙන්. සර්පයාගේ වලිගෙන් ඇල්ලුවා කියන්නේ ඒ අල්ලපු පුද්ගලයාම ඒකෙන් විනාශ වෙනවා කියනවා. ඒ කියන්නේ යම් ඒ ධර්මයේ අල්ලපු පිළිවෙල වැරදි නිසා ඒ ධර්මයේ අල්ලපු කෙනාම ඒ නිසා විනාශ වෙලා යනවා කියනවා. ඒ නිසා පින්වත්නි හොඳට කල්පනා ඇති කරගන්න ඕනේ මේ බුද්ධ දේශනා අපි දැන් සෑහෙන්න විස්තර කරලා දීලා තියෙනවා. මේවෙන් අපි අදහස් කළේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේම ඉස්මතු කරලා දෙන්නයි. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉස්මතු කරලා දීමේදී මේ ලෝකේ ලාභ සත්කාර පිණිස යන මාර්ගයක් තියෙනවා. ධර්මය අවබෝධ කර පිණිස යන මාර්ගයක් තියෙනවා. එතකොට මේ ධර්ම කතාව කිරීමේදී ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා යන මාර්ගයට අහු වුණොත් කෙනෙක් ඊට පස්සේ ඒ ධර්මයේ තුලින් ඒකට ආස කරන්න ගත්තොත් තමන්ගේ ප්‍රතිරූපෙට ඊට පස්සේ යාට සම්පූර්ණයෙන්ම වැහිලා යන්නේ මොකද්ද? අන්තිමට ධර්මයේ පෙනී ධර්මයේ ආතාරිනවා ප්‍රතිරූපෙ රැක ගන්න. මේ නිසා මේ අනතුරෙන් අපිට බේරිලා යන්න නම් අපිට හරියට මේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කෙරෙහිම සිට පහදවන්න ඕනේ. ඒකනේ බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමේදී ආරම්භය මොකද්ද? ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? පැහැදීම. මොකද්ද පැහැදීම? තමන් ගැන පැහැදීමද? කවුරු ගැන පැහැදීමද? සද්ධාති තථාගතස්ස බෝධින්. තථාගතයන් වහන්සේගේ අවබෝධය කෙරෙහි පැහැදීම. අන්න ධර්මය අහුවෙන තැන. එතකොට තථාගතයන් වහන්සේගේ අවබෝධය කෙරෙහි පහදින්න නම් තථාගතයන් වහන්සේගේ අවබෝධය කුමක්ද කියලා දැනගෙන ඉන්න ඕනේ. එතකොට තථාගතයන් වහන්සේගේ අවබෝධය මෙයයි කියලා කවුරු හරි කෙනෙක් කියා දුන්නොත් ඒ කල්යාණ මිත්‍රයා. එතකොට කල්යාණ මිත්‍රයා හඳුනා ගන්න තියෙන්නේ මේ විදිහටයි. මොකද ලෝකේ කල්යාණ මිත්‍රය හඳුනා ගන්නවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. මොකද ලෝකේ බුදුරජාන් වහන්සේ වදාලා මේ ලෝකේ මිනිස්යන්ගේ ස්වභාවය කොහොමද? ඒක තැනක කියනවා මේ අර පෙස්ස කියලා මේ ඇතුම් පුහුණු කරන මිනිස්සු බුදුරජාන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා භාග්‍යවතුන් වහන්සේ මේ සත්තුන් හරි ලේසි කියන පුහුණු කරන්න. අස්පයෝ එහෙම ගේනවා කියන පුහුණු කරන් බාර දෙනවා කියන අස්පයෝ බාර දුන්නාට පස්සේ පුහුණු කරගෙන යනකොට ඒ අස්පයා තමන්ගේ අඩුපාඩු ප්‍රකට කරනවා. කියන භාග්‍යවතුන් වහන්සේ මම මගදීම යා පුහුණු කරලා කියනවා. මිනිස්සු එහෙම නැහැ කියන මේ ළඟ ඉන්නවා. මේ hina වෙගෙන ඉන්නවා කියනවා.
මේ දෙකට නැවිලා කතා කරනවා කියනවා යනකම් ඉඳලා දෙන්නම් ඔබට කියලා හිතන්නේ කියනවා. වහගෙන කියන හැඟින් ඉන්නේ. බුදුරජාන් වහන්සේ වදාලා මේ යාග්න පේස්ස හරියට හරිය වෙහි කියපු එක. මේක නම් හරි කියනවා සත්තුන්ගේ ස්වභාවය ප්‍රකටයි කියනවා. මිනිස්සුන්ගේ ස්වභාවය අප්‍රකටයි කියනවා. ඒ නිසා මේ කල්යාණ මිත්‍යාව අඳුනා ගන්නවා සොයා ගන්නවා කියන එක හරියම අමාරු. ඒකට එකම විදිය තමයි බුද්ධ වචනේම නිවැරදි විදියට අහන්න ලැබීම. මොකද හේතුව මේ කල්යාණ මිත්‍රයා හඳුනා ගන්න තියෙන ඊළඟ ලකුණ කල්යාණ මිත්‍රයා පුද්ගලෙක්ව සමාදන් කළ යුත්තේ ධර්මයේ කෙරෙහි මිසක් තමා කෙරෙහි නෙවෙයි. මමයි ඔහෙට ධර්මයේ කිව්වේ නිසා මම ළඟම ඉන්න ඔහෙ. එහෙම කිව්වොත් දැන් ඔහෙ කාගේ පැත්තද ගන්න මේ වෙලාවේ ඔහෙ මගේ පැත්ත ගන්න නැද්ද? ඒ මොකද්ද? ඒ තමාව රක ගන්න ඊදඟලන්නේ. ධර්මයේ කීම කියන්නේ එහෙම එකක් නෙමෙයි. ධර්මයේ තුල බුදුරජාණන් වහන්සේව හඳුන්වා දීම. මේ තමයි අපි සරණ යා යුතු ශාස්ත්‍රුන් වහන්සේ. මේ තමයි මේ ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මය. මේ තමයි මේ ශාස්ත්‍රුන් වහන්සේගේ ශ්‍රාවක පිරිස. කියලා මේ තිසරණය තෙරුවන් හඳුන්වා දීම තමයි කල්යාණ මිත්‍රයා විසින් කළ යුත්තේ. ඒ කල්යාණ මිත්‍රයා ඒ කාරණේ කරද්දී පුද්ගලයා ඇලෙන්න ඕනේ කුමකටද? තිසරණයටයි. තෙරුවන්ටයි. එතකොට මම ඔබට මතකයට කියලා තියෙනවා ලෝකේ අපි පහදින්න ඕනේ කෙනෙක් ගැන. ඒ කෙනා කවුද? බුදුරජාණන් වහන්සේ. ලෝකේ පහදින්න ඕනේ අපි දෙයක් ගැන. ඒ දේ කුමක්ද? බුදුරජාණන් වහන්සේ වදාළ චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත ධර්මය. ඊළඟට ලෝකෙ අපි පහදින්න ඕනේ පිරිසක් ගැන. කවුද මේ පිරිස? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා. මේක පාඩලව ගන්න හොඳ නැහැ. අද කෙනෙක් ගැන අපි පහදිනවා ඒ බුදුරජාණන් වහන්සේ. ධර්මයක් ගැන පහදිනවා ඒ බුදුන් වදාළ ධර්මය. ශ්‍රාවක සංඝයා ගැන පහදින ඒ බුදුරජුන්ගේ ශ්‍රාවක සංඝ පිරිස. එතකොට මේ විදිහට පැහැදීම ඇති වෙන්නේ ඒ බුද්ධ දේශනා හොඳට ඇහුවොත්. දැන් අපි ගත්තොත් අද මේ බුදුරජාණන් වහන්සේ වදාළ ඥානපස්සනා සූත්‍රය මේක හරි ගැඹුරු සූත්‍රයක්. ඉතින් මේ මම ඒක ඉක්මනට කියාගෙන ගියේ මේ කියාගන්න බැරි වෙයි කියලා හිතලා ඒ දේශන එක එක කාරණාවක් ගැන අපි හොඳට මෙනෙහි කරලා බැලුවොත් ඒ වේ ඔක්කොම තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ගැඹීර වූ දේශනාවයි. එතකොට මේ බුද්ධ දේශ තේරුම් ගැනීමේදී මේ ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයමයි අපි තේරුම් ගන්න ඕනේ, පහදින්න ඕනේ, කියන්න ඕනේ. එහෙම නැතුව දැන් ඔයා මේ විදිහට බලන්න මට මේ විදිහට අවබෝධ වෙනවා, ඔයාටත් ඔය විදිහට අවබෝධ කියලා අපි කිව්වොත් එහෙනම් ඒක කාගේ එකක්ද? ඒක තමන්ගේ එකක් නෙවෙයි. ඒතර ඒක බුදු කෙනෙකුගේ එකක් වෙන්නේ නැහනේ. ඊට බුදුරජුන්ගේ ධර්මයමයි අපි හිත පහදවා ගන්න ඕනේ. බුදුරජුන්ගේ ධර්මයේ ඉලක්කය මේ අවබෝධ කළ යුතු දුක අවබෝධ කිරීම, ප්‍රහාණය කළ යුතු දුක්ඛ සමුදය, ඒ කියන්නේ දුක හටගන්න හේතු වෙච්ච කරුණු ප්‍රහාණය කිරීම, ඒ වගේම දුක නිරුද්ධ වීම, අත්දැකීම, දුක නිරුද්ධ වන මාර්ගය ප්‍රගුණ කිරීම. ඉතින් මේ දැන් අපි කවුරුත් දුක් නැති ජීවිතයකට කැමතිනේ. අපි දන්න කාලේ ඉඳලා පතන්නේ දුකින් මිදිච්ච ජීවිතයක්. නමුත් අපිට නැත්තේත් ඒකමයි. ඉතින් ඒ නිසා අපි අවබෝධ කරගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ දෙආකාරයකින් මෙනෙහි කරන ද්වේතානුපස්සනා ධර්ම දේශනාව අපි අහලා අපටද මේ ධර්ම මෙනෙහි කිරීමෙන් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. සාදු.